කතා කරන්න යන්නේ දැන් quality tools and techniques ගැන මේ fifth lesson එක TQM වල quality tools and techniques. ඒකට මේ යටතේ අපි mainly කතා කරනවා tools පහක් ගැන. මම නිකන් list down කරගෙන යන්නම් අපි ඒක ගැන වැඩිපුර කතා කරමු. පළවෙනි tool එක තමයි quality function deployment. second එක Six Sigma. Third එක 7 quality control tools. Fourth එක affinity diagrams. And the last one nominal group technique. මේ පහ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේ lesson එක පුරාටම තියෙන්නේ මේ පහ ගැන විතරයි. හරිද? අපි පටන් ගමු. තත්පරයක් දෙන්න. හරි. මම මේකට තියෙන මගේ note එක open කරගෙන ඒකෙන්ම ඔයාලට explain කරගෙන යන්න. හරි. මේ තියෙන්නේ tools and techniques ගැන මගේ note එක. හරි. ඒකට කියනවා we use different tools and techniques to ensure quality of production. එතකොට පටන් ගන්න යන්නේ පළවෙනිම tool එකෙන්. පළවෙනි tool එක තමයි QFD quality function deployment. QFD. Hi, අපි note එක කියලා බලමු. QFD could be applied in both manufacturing and service sectors. හරිද මේක manufacturing and service sectors දෙකටම අදාළ කරගන්න පුළුවන් tool එක. මම ඉස්සෙල්ලා මොකක්ද මේකේ idea එක කියලා ඔයාලට කියන්නම්. ඒක කියලා අපි note එක කියමු. Quality function deployment එක අපි basically කරන්නේ අපි customer ගෙන් අහනවා මොනවද ඔයාලට තියෙන requirements product එකක් produce කරන්න කියලා. ඒ කියන්නේ මේ product එකෙන් අපි හදන්න product එකෙන් ඔයාලට මොනවද වෙන්න ඕනේ කියලා ඔයාලගේ requirements අපිට කියන්න කියලා අපි customer ගෙන් අහනවා. හරිද? එහෙම ඇහුවයින් පස්සේ ඒ customer කියනවනේ අපේ requirements ටික. අපි ඒ requirements ටික අරගෙන ඊට පස්සේ ඒකෙන් අපේ design specifications ටික හදාගෙන ඒ අනුව තමයි අපි product එක හදන්නේ. ඔය මේකේ තියෙන basicම use එක මොකද්ද? මේකේ තියෙන ලොකුම use එක මොකද්ද? අපිට customer requirement එකට හරියන්න customer ට අවශ්‍යම විදිහට එයාට ඕනම product එක අපිට යාලට දෙන්න පුළුවන්. හරිද? මේක තමයි මේකේ තියෙන basicම requirement එක. එතකොට ඔයාලට project management ඔයාලා කරා නම් ඒ lesson එක ඒ subject එක ඒකෙත් ඔයාලට හම්බ වෙන අන්තිම lesson එක agile project management වල scrum framework කියලා එකක්. ඒකෙත් මෙන්න මේ වගේම idea එකක් තමයි තියෙන්නේ. මේට වඩා වෙනස්. ඒකෙත් කරන්නේ අපි customer requirements වලින් තමයි අපි ඒ අදාළ product එක ඒ අදාළ project එක කරන්නේ. හරිද? එතකොට ඒ වගේම එකක් තමයි මෙතනත් තියෙන්නේ. අපි customer ගෙන් අහන මොනවද යාලට ඕනේ කියලා ඒක use කරලා තමයි අපි හදන්නේ. හරිද? ඔක තමයි basic idea එක QFD වල. අපි මම දන්නේ OM වලට තිබ්බ මේක second year එකේ second year first semester එකේ. හරි. අපි කියවලා බලමු. A team-based management tool where customer expectations are used to drive the product development process. Customer expectations use කරලා තමයි අපි production process එක පටන් ගන්නෙ. These expectations will be translated into directions and actions in terms of engineering characteristics. මම කිව්වේ අපි design specifications වලට convert කරනවා කියලා customer requirements ටික අරගෙන ඒ තමයි මේ කියන්නේ. engineering characteristics වලට අපි translate කරගන්නවා මේ expectations ටික. That are then moved to product planning, part development, process planning. ඊට පස්සේ ඒවා engineering specifications නැත්නම් design specifications වලට අපි convert කරයින් පස්සේ අපි ඒක production process එකේ planning, development ඊට පස්සේ production process එක ඔය විදිහට flow වීගෙන යනවා මේ expectations base කරන් හදිච්ච specifications ටික. හරිද? benefits. ඔය මේ lesson එකේ මේක ගොඩක් theory lesson එකක්. මේ ඔක්කොම ටික තියෙන theory ටිකක් ගණන් මුකුත් නැහැ. ලොකුවට තේරුම් ගන්න දෙයක්වත් නැහැ. ඒ හන්ද මම ඉක්මනට කරගෙන යන ලොකු දෙයක් නැහැ අතන. තියෙන අවශ්‍ය තැන්වලදී මම explain කරන්න. Benefits of QFD. Identify causes for customer complaints. එතකොට අපි customer ගේ requirement එක අහද්දී අපි දැනගන්න ඕනේ මෙන්න මේ
ස්පෙසිෆිකේෂන්ස් ටික මේ රික්වයර්මන්ට්ස් ටික ෆුල්ෆිල් වෙන්නේ නැති හන්ද තමයි කස්ටමර් ගෙන් අපිට කම්ප්ලේන්ට්ස් ගොඩක් එන්නේ. දැන් හිතන්න අපි කලින් ප්‍රොඩක්ට් එකක් හදලා ඒක හරි ගියේ නැහැ. දැන් අපි හදන ප්‍රොඩක්ට් එකට කස්ටමර්ගෙන් අහනවා. ඒක කස්ටමර් කෙනෙක්ලා ඔයාලගේ කලින් ප්‍රොඩක්ට් එකේ මෙන්න මේවා තිබ්බේ නැහැ. අපිට ඒවා අවශ්‍යයි. මේ ප්‍රොඩක්ට් එකේ අපිට මෙන්න මේවා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඔයාලා හදපු කලින් ප්‍රොඩක්ට් එකේ සිද්ධ වුණේ නැහැ. ඔය වගේ එකක් මම නිකන් බේසිකලි කිව්වේ. එතකොට අපිට කස්ටමර් කම්ප්ලේන්ට්ස් එන්නේ මොන රික්වයර්මන්ට්ස් මොන ප්‍රොඩක්ට් එකේ මොන දේවල් සම්පූර්ණ වෙලා නැති හන්දද කස්ටමර් කම්ප්ලේන්ට්ස් අපිට එන්නේ කියලා අපිට අඳුර ගන්න පුළුවන් මේ ටෙක්නික් එක ෆලෝ කරොත්. useful to improve product quality. product quality එක improve කරනවා කියන්නේ කොහොමද? මොකද කස්ටමර්ට අවශ්‍ය දේ තමයි අපි ප්‍රොඩියුස් කරන්නේ. ඒක කස්ටමර්ට අවශ්‍ය දේ විතරක් නෙමෙයි කස්ටමර්ට අවශ්‍ය දේ ගන්නවා අපි ඊට පස්සේ ඒකට අපේ ඉන්ජිනියරින් අපේ එක්ස්පර්ටිස් සුත් කම්බයින් කරලා අපි හොඳ ප්‍රොඩක්ට් එකක් හදනවා කස්ටමර්ට ඇක්සෙප්ට් කරන ප්‍රොඩක්ට් එකක් සහ ඩිසයින් ස්පෙසිෆිකේෂන්ස් වලට යටත් ප්‍රොඩියුස් කරන ප්‍රොඩක්ට් එකක්. ඒකට අපේ පැත්තෙන් voice of the producer කියන එකත් fulfill වෙනවා voice of customer කියන එකත් fulfill වෙච්ච හොඳ ප්‍රොඩක්ට් එකක් අන්තිමට එනවා. For competitive analysis of product quality. competitive analysis of product quality කියන්නේ මොකද? දැන් ඔයාලා මේක මේ house of quality කියලා ගත්ත වෙනවා මේ quality function deployment එක. ඒකදී අපි කතා කරනවා අපි අපේ competitor ගේ ප්‍රොඩක්ට් එකත් එක්කත් අපි කම්පෙයාර් කරනවා මේ QFD එකේදී. හරිද? අපි එයාලගේ තියෙන ෆීචර්ස්, එයාලගේ ප්‍රොඩක්ට් එකේ තියෙන ෆීචර්ස් සහ අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන ෆීචර්ස් අරගෙන අපි රෑන්ක් කරලා අපි එයාලා එක්කත් පොඩි ඇනලිසිස් එකක් කරනවා එයාලගේ ප්‍රොඩක්ට්ස් එක්ක. හරිද? cuts down rejects and reworks. මොකද අපි customer specifications වලටම හදන හන්දා ගොඩක් වෙලාට rejections අඩුයි මේ ප්‍රොඩක්ට් එකට. reduce claims substantially. reduce claims කියන්නේ මොකද්ද? warranty claims. එතකොට දැන් මම කියවනේ complaints එන්නෙත් නැහැ. ඒත් එක්කම product එක fail වුණාම ඔයාලගේ warranty එයාලට කියන product warranty කියලා claim කරන්නෙත් නැහැ. එමුනම warranty cost එක අපිට claim කරන්න යන cost එක අපිට අඩු වෙනවා. හරිද? ඒකට ඔය ටික තමයි benefits ටිකක් තියෙන්නේ. ඒකට මතක තියාගන්න ඕකට අමතරව main benefit එක මොකද්ද? අපිට customer ට අවශ්‍යම දේ අපිට ලබා දෙන්න පුළුවන්. ඒක තමයි main benefit එක. මේ ඔක්කොගෙම අන්තිමට අපි කියන්නේ ඒක. හරිද? එතකොට දැන් QFD කියන එක කරන්න ඒකට අපි use කරන house of quality කියලා පොඩි tool එකක්. මේ QFD කියන ටෙක්නික් එක use කරන්න. This is the primary planning tool in QFD that translates the voice of customer into design requirements. හරිද? එතකොට customer ගේ requirements ටික අරගෙන ඒක design requirements වලට අපි convert කරන්න use කරන tool එක තමයි මේ house of quality කියන්නේ. මේකට house එකක් කියන බලන්න දෙදරක් වගේ තමයි තියෙන්නේ. වහලයක් තියෙනවා එහෙම වෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ basic house of quality model එකක basic model එකක් මේක. හරිද? මේකට තව ගොඩක් දේවල් add වෙන්න පුළුවන්. මෙන්න මේ හරිය පහළට එම ගොඩක් competitive analysis වලට අදාළ දේවල් එහෙම ගොඩක් දේවල් මෙතනට මේ යටම එකට අපිට තව ගොඩක් දේවල් add කරන්න පුළුවන්. මේක එහෙම ගොඩක් දේවල් නැති simple basic model එකක් මෙතන තියෙන්නේ අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙන විදිහට. හරිද? මතක තියාගන්න අපිට මේක ලොකුවට දැනගන්න ඕනේ නැහැ. තියෙන හැමදේම නිකන් basic idea එක ගන්න පුළුවන්. ඒකෝර දැන් මෙතන මේ තියෙන්නේ මගේ note එකේ house of quality කියන එකේ parts ටික වෙන වෙනම තියෙනවා. ඒ ටික explain වෙලා තියෙනවා මෙතන පහළ from parts 1 to 7. හරිද? අපි එතකොට බලමු. මම ඒත් එක්කම ඔයාලට පෙන්නන්නම් ස්ලයිඩ් එකේ තියෙනවා හරි කියන්නේ මේකට example එකකුත් include වෙච්ච house of quality එකක්. මම ඒක පෙන්නන්නම් ඔයාලට. එතකොට ඒකෙන් මම explain කරන් යන්න බලන්නම්. හරිද? මේ තියෙන්නේ ඒක මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා මෙන්න මේක හොඳට. හරි. මම හිතනවා දැන් ඔයාලට මේක පේනවා ඇති කියලා. හරි. දැන් මේ තියෙන්නේ බලන්න. මෙතන අපි ඉස්සෙල්ලාම ලියනවා customer requirements ටික. හරිද?
අපි ඉස්සෙල්ලාම customer requirements ටික දෙනවා වම් පැත්තේ කොනේම තියෙන කොටුවේ. ඒක ඉන්න ඒකම මෙතන තියෙනවා වලට පේනවා. මෙතන මෙන්න මේක customer needs කියලා තියෙන්නේ. ඒක තමයි. හරි number 1 දාලා තියෙන්නේ customer needs ටික. customer ගේ requirements ටික අපි මෙතන list down කරගන්නවා. ඒක තමයි මෙතන මේ තියෙන්නේ මේ example එක customer needs ටික මේ bag එකක් හදන්න customer ගේ needs ටික list down කරලා. හරි ඒ ටික list down කරලා ඊට පස්සේ අපි ඒක කස්ටමර්ට මොන විදිහටද ඒක ඉම්පෝර්ටන්ට් වෙන්නේ? කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් ගත්තහම එයාට මොකද්ද මේ තියෙන ෆීචර්ස් වලින් වැඩිපුරම ඉම්පෝර්ටන්ට් අයිටම්ස් කියලා ඒ අනුව අපි රෑන්ක් කරගන්නවා ඒ අයිටම්ස් ටික. මෙතන දීලා තියෙන්නේ රෑන්ක් එක දීලා තියෙන්නේ percentages වලින්. ඒ කියන්නේ 100 total එක එන විදිහට එක්ක එම percentages වලින් අපිට මේක රෑන්ක් කරන්න පුළුවන්. නැත්නම් අපිට මේක රෑන්ක් කරන්න පුළුවන් 1 to 5 ඒ විදිහට රෑන්කින් එකක් ගන්නත් පුළුවන්. හරි ඒකට 5 කියන්නේ most important 1 කියන්නේ least important. ඔය මෙතන බලන්න. වැඩිම weight එක ඇවිල්ලා තියෙන්නේ durable කියන feature එකටයි roomy කියන feature එකටයි. roomy කියන්නේ ගොඩක් හොඳ space තියෙන්න ඕනේ bag එකයි කියන්නේ. 25% ඒ දෙකටම ඇවිල්ලා තියෙනවා. 20% ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා light weight and looks nice. appearance එකයි weight එක සම්බන්ධව ඊට පස්සේ. අඩුම රෑන්ක් එක තියෙන්නේ මොකද low cost. යාලට low cost කියන එක ලොකුවට වැදගත් නැහැ. යාලට ඕනේ මෙන්න මේ features ටික තමයි මේ ලියන. හරිද? එතකොට ඒකේ total එක ඇවිල්ලා තියෙනවා 100 වලට. මේක percentage එකකින් ඉඳලා තියෙන්නේ මම කිව්වා වගේ 1 to 5 ranking ඒ විදිහට යන්නත් පුළුවන්. හරිද? හරි. එතකොට මෙතන වම් පැත්තේ කුණේ මේ පැත්තට list down කරලා තියෙන අපි customer requirements ටික. ඊපස්සේ මෙතන උඩ අපි හරහට list down කරන්නේ product characteristics. ඒ කියන්නේ product characteristics නැත්නම් design specifications. අපි මේවා බලලා අපි derive කරගත්ත design specifications ටික අපි මෙන්න මේ පැත්තේ හරහට දා ගන්නවා. ඒකට ඒක note එකේ පෙන්නන්නම් තියෙන model එකේ මොන විදිහට දෙන්නේ කියලා. මේ තියෙන customer needs, මේ තියෙන importance ranking අපි කතා කරපු එක. මේ තියෙන design attributes නැත්නම් design specifications. මෙන්න මෙතන තමයි මෙහෙම හරහට අපි ලියන්නේ design specifications ටික. හරිද? ඒ ටික තමයි මේ තියෙන්නේ. හරිද? පස්සේ හරි මෙතන තියෙන ටික පේනවද? ඊට පස්සේ හරි. ඊළඟට බලන්න මෙන්න මෙතන මේ මැද අපි මේ හරියක් දාලා දෙනවා cross එකක් න සමහර හරි තියෙනවා රවුමක් ඇතුලේ සමහර process තියෙන රවුමක් ඇතුලේ. එතකොට මේ මොනවද? මේ තියෙන්නේ customer requirement එකයි අපේ design specification එකයි කොච්චරක් දුරට match වෙනවද කියන එකයි mark කරලා තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ relationship එක explain කරලා තියෙනවා මොනවද symbols වලින් කියන්නේ කියලා. රවුම ඇතුලේ තියෙන හරිය මෙන්න මේක highlight වෙලා තියෙන හරිය කියමුකෝ ඒකට highlight වෙලා තියෙන හරිය tick එක strong positive. example durable. customer requirements එකේ durability කියන එකයි strength of the bag කියන එකයි strong positive relationship එකක් තියෙනවා ඒ characteristics දෙක අතරේ customer requirement එකයි design specification එකයි අතර strong positive relationship එකක් දෙනවා. මෙතන මේ තියෙන ටික ඔයාලා තේරුම් ගන්න යන්න ඕනේ නැහැ. ඇයි ඒක durable කියන එක strong positive relationship එකක් තියෙන කියලා එහෙම තේරුම් ගන්න ඕනේ නැහැ. මොකද මේක මොකක් හරි example එකක් relate කරලා තව description එකක් දීලානේ අපිට මේ අන්තිමට මේ house of pearl ටික හදලා තියෙන්නේ. තව ගොඩක් මේකට පිටින් ගියේ තව ගොඩක් details තියෙනවානේ. මේවා strong positive strong negative වෙන්න හේතුත් එක්ක ඒවා අපිට දීලා නැති හන්ද ඔයාලා තේරුම් ගන්න යන්න ඕනේ නැහැ. ඇයි මේ relationship එක strong positive වෙන්නේ? ඇයි මේක positive වෙන්නේ? ඇයි මේක strong negative? එහෙම තේරුම් ගන්න ඕනේ නැහැ. නිකම් දැනගන්න මේ තියෙන්නේ මම example එකක් විදිහට කිව්ව strong මේ දෙක අතර strong positive relationship එකක් තියෙනවා. හරිද? එතන මෙහාට මේ තියෙන house of cards මේ විදිහට තියෙන example එක ඔයාලා analyze කරන්න යන්නේ නැහැ. නිකම් තියෙන basic concepts ටික මේක අපි තේරුම් ගමු. හරිද? ඊට පස්සේ ඊළඟ sign එක තමයි නිකම් tick එක. ඒක positive relationship එක. ඒකත් positive කලින් එක වගේම හැබැයි not as strong as the previous one, not as strong as the durable and strength of bag. ඒ දෙක අතර තියෙන relationship එක තරම් strong නැහැ. durability and weight of bag කියන characteristics දෙක අතර තියෙන relationship එකට මේ නිකන් tick එකක් තියෙන්නේ. ඒ කියන්නේ positive relationship එක but not a strong relationship. හරිද?
ඊට පස්සේ cross එක negative. එහෙම example එකක් ගමු light weight and strength of bag. ඒ දෙක අතර negative relationship එකක් තියෙන්නේ. හරිද? එතකොට not a strong negative relationship, just a negative relationship. මේ මෙහෙම වෙන්න හේතු description එක හරි මොකක් හරි ඒ මේ develop කරලා තියෙන product එක අනුව එහෙම වෙන්නේ නැති. ඉතින් ඒක ඉතින් එහාට analyze කරන්න ඕනේ නැහැ. It's a strong negative highlighted cross එකෙන් තියෙන. Example lightweight and number of zips and compartments in the bag. Bag එකෙන් zips උයි මොනවද compartments කියන්නේ අපි තියෙනවනේ එක එක විදිහේ අපි අරින්න පුළුවන් zip එකක් තියෙනවා අපිට ගොඩක් මොනවද ඒකට කියන්නේ මේවා තියෙනවනේ බඩු දාන්න පුළුවන් එක එක ඒවා බෝතල් දාන්න එකක් තියෙනවා ලොකු මේ එකක් තියෙනවා අපි පොත් දාන්න ඒ වගේ එතකොට ඒ වගේ light weight කියන feature එක අතර relationship strong negative relationship එක හරිද එතකොට බලන්න දැන් සමහර ඒවා වගේ මෙහෙම දැන් මොකක් හරි symbol එකක් සමහර ඒවාට symbol එකක් ඇත්තෙම නැහැ ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ මේ symbol එකක් නැති ඒවා අතර කිසිම relationship එකක් නැහැ කියන එක. Looks nice කියන එකයි weight of the bag කියන එක ඒ characteristics දෙක අතර ඒ features දෙක අතර මේ requirement එකයි මේ design specification එකයි අතර කිසිම relationship එකක් නැහැ. ඒකයි symbol එකක් නැත්තේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ මොකක් හරි relationship එකක් තියෙනවා. එකක් වැඩි වෙද්දී අනිත් එක අඩු වෙනවා. මොකක් හරි ඒ වගේ relationship එකක් තියෙනවා. මෙතනදී එකක් වැඩි වෙද්දී අනිත් එකත් වැඩි වෙනවා. ඒ වගේ මොකක් හරි relationship එකක් මේ අතර තියෙනවා. මේ symbols මුකුත්ම නැති ඒවා අතර එහෙම relationship එකක් නැහැ. හරිද දැන් සමහර house of quality වල දැන් මෙතන තියෙන්නේ symbol එකක් නේ. මෙතන තියෙන symbol එක. සමහර house of quality වල සමහර houses of quality වල මෙන්න symbol එක නෙමෙයි තියෙන්නේ ඒකට score එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ 1 to 5 වගේ 5 කියන්නේ strong positive 4 කියන්නේ positive ඔන්න ඔය වගේ මොකක් හරි rank එකක් නැත්නම් score එකක් දීලා තමයි තියෙන්නේ. සමහර මේ සමහර මේ houses of quality වල හරි එහෙම දීලා තියෙන වෙලාවක අපිට මෙන්න මේ හරිය පහළ දැන් මෙතන අපි customer requirements වලට rank එකක් දුන්නානේ ඒ වගේම අපිට මෙන්න මෙතන පහළ අපිට දෙන්න පුළුවන් product specifications design specifications වලට අපිට ඒ වගේම rank එකක් දෙන්න පුළුවන් මෙන්න මෙතන මොන හරි score එකක් හරි rank එකක් හරි අපිට අපි දුන්නොත් මෙතන symbols වෙනුවට හරි ඒක තමයි මම කියන්නේ දැන් මේ අපි මේ කතා කරන්නේ උඩා basic house of quality එකක් house එකක් මීට වඩා complex ඒවා තව මෙතන ගොඩක් දේවල් තියෙන්න හදන්න පුළුවන්. හරිද? ඒකට මේකේ symbols තියෙන හන්ද අර වගේ rank එකක් දෙන්න බෑ මෙතෙන්ට. නන්ද මෙතනම rank එකක් දීලා නැහැ. එහෙම එකක් දෙන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් මේ මම කිව්වා මෙතන අපි කතා කරේ relationship එක ගැන කියලා නේ. ඒකට බලමු note එකේ අපිට මොකද එතන කියලා තියෙන්නේ කියලා. මෙතෙන් මෙන්න මේක. මේක ගැන කතා කරා customer needs versus ranking එක මේ තියෙන design attributes design specifications sticker මැද තියෙන relationship between customer needs and design attributes හරිද ඒක තමයි මැද තියෙන්නේ හරිද ඊට පස්සේ අපි යනවා වහලට යන්න ඊට පස්සේ මේ වහලේ මොකද්ද මේ තියෙන්නේ එතකොට දැන් වහල මෙතනක් තියෙනවා symbols වල මෙතනක් තියෙනවා හරි symbols ඒ symbols ටිකම තමයි තියෙන්නේ ඒ meaning එකම තමයි වගේ තියෙන්නේ මොකද්ද මේ දැන් අපිට කියලා තියෙනවා එක trade offs කියලා මේක trade offs ටිකක් තමයි මෙතන දීලා තියෙන්නේ මොනව අතරද එක එක design specifications අතරම තියෙන trade offs කියන්නේ again relationship වගේම තමයි ඒ කියන්නේ මොකක් හරි එක මේ specifications දෙකක් අතර තියෙන relationship එක මොනවද එකක් වැඩි වෙද්දී අනිත් එකට මොකද වෙන්නේ එකක් අඩු වෙද්දී අනිත් එකට මොකද වෙන්නේ ඒ වගේ එක design specifications අතර තියෙන trade off එක නැත්නම් relationship එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ මේකයි මෙතන තියෙන symbols මෙතනත් use කරලා තියෙන්නේ. For example මෙන්න මේ පළවෙනිටම පේන highlighted cross එක. ඒ මෙන්න මේකේ මොකද්ද මේ පෙන්නන මොන දෙක අතර relationship එකද මේ පෙන්නන්නේ. අපිට ඒක හඳින්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ පෙන්නන්නේ මෙන්න මේ column එකෙන් පටන් අරගෙන යන්නේ මොන column එකටද? second column එකටයි ගිහින් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ number of zippers කියන design specification එකේ weight of bag කියන design specification ඒ දෙක අතර තියෙන relationship එක. හරිද? ඒක තමයි මෙතන මේ පළවෙනි highlighted cross එකෙන් තියෙන්නේ.
ඒ දෙක අතර තියෙන රිලේෂන්ෂිප් එක මොකද? strong negative relationship එක. ඇයි ඒකට කියලා හේතු හොයන්න යන්න ඕනේ නැහැ. just understand the concepts. හරිද? එතකොට මේක මේ දෙක අතර strong negative relationship එක. එතකොට මෙන්න මේකේ මොකක්ද? මේකේ මොකක්ද? ඒකෙන් කියන්නේ ඒකෙන් පටන් ගන්න මොන කොලම් එකද? මේ පළවෙනි කොලම් එකෙන්ම පටන් අරගෙන ඒක කවර් කරන්නේ මොන කොලම් එකද? third column එක. ඒ කියන්නේ number of zippers කියන specification එකේ strength of bag කියන specification එකේ relationship එක මොනවද? එතකොට මෙන්න මේකේ මොකද්ද කියන්නේ? ඒකෙන් කියන්නේ weight of bag කියන specification එකේ strength of bag කියන specification එක අතරයි තියෙන relationship එක. හරිද? එතකොට මේ දෙක මොනවා relationship දෙකක්ද? මේ දෙකේම තියෙන්නේ positive relationship එක. එතකොට මේක මොකද්ද? මෙන්න මේක. ඒක කියන්නේ number of zippers කියන specification එකේ cost of material කියන specification එකේ relationship එක strong negative relationship එක. ඔන්න ඔය ටික තමයි මෙතන මේ දීලා තියෙන මේ වහලෙන් දීලා තියෙන. වහලේ දීලා තියෙන්නේ එක එක design specification අතර තියෙන මොන වගේ relationship එකක්ද කියන එකයි පෙන්නලා තියෙන්නේ. හරිද? හරි. එතකොට අපි ළඟට යමු. හරි. එතකොට බලමු දැන් ගිහිල්ලා මේ note එකේ මොකද තියෙන්නේ කියලා එතන. මෙතන correlation matrix එක කියලා අපි කියනවා. අපි අතන කියලා තිබෙන්නේ මොකද? trade offs කියලා. ඒකට අපි correlation matrix එක කියලා කියනවා. correlation between what? Correlation between the design attributes or design specifications. Okay? මෙතන තියෙන්නේ customer needs and design specifications අතර relationship එක. මෙතන තියෙන්නේ එක එක design specifications අතර තියෙන relationship එක. හරිද? හරි. ඊට පස්සේ අපි යන්නේ ඊළඟ part එකට. දැන් අපි කතා කරා මේක ගැන කතා කරා, මේක ගැන කතා කරා, මේක. දැන් මෙන්න මෙතන competitive evaluation. මේ competitive evaluation එකේ තියෙන්නේ දැන් මොන 1 to 5 numbers ටිකක් තියෙනවා. ඊට පස්සේ us කියලා එකක් දාලා තියෙනවා. හරි මොනවද BA and us කියන්නේ? ඉතින් us කියන්නේ our backpack. A කියන්නේ competitor A's bag, B කියන්නේ competitor B's bag. හරි එතකොට මේ තියෙන්නේ ඔයාලට තේරෙනවද? එතකොට මේ තියෙන comparison එකක් between us and our competitors. හරිද? එතකොට මොනවා relate කරගෙනද මේ compare කරලා තියෙන්නේ? customer requirements relate කරගෙන. මේ customer requirements relate කරගෙන තමයි මේ competitive evaluation කරන්නේ. මේ පැත්තට තියෙන්නේ ඒක variable එක තමයි අපි evaluate කරලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ තියෙන්නේ අපි දෙන evaluation එකක්ද? අපි අපේ competitor එක බලලා analyze කරලා දෙන evaluation එකක්ද? නැහැ. මේ තියෙන්නේ customer ගේ පැත්තෙන්, customer ගේ side එකෙන් එයාලා මොන විදිහටද අපිවයි අපේ competitor වයි perceive කරන්නේ. අපිවයි අපේ competitor ගේ අපේ quality එකයි අපේ competitor ගේ quality එකයි මොන විදිහටද මේ customer දකින්නේ කියන එකයි කියලා තියෙන්නේ related to customer requirements. ඒක බලන්න durability කියන requirement එක අපි ඉන්නේ හොඳම 5 කියන්නේ strong rank එක, 1 කියන්නේ weak rank එක. ඒක බලන්න durability කියන customer requirement එකෙන් customer believes that our bag is more durable than our competitors. ඒකයි මෙතන මේ කියන්නේ. අපිට fifth rank එක අපිට ඇවිල්ලා තියෙනවා, fifth weightage එක අපිට ඇවිල්ලා තියෙන්නේ. Customer believes that our bags are durable than A and B. එතකොට second එක lightweight. එතන බලන්න එතන අපි ඉන්නේ එතන A ඒත් අඩුයි. lightweight කියන එකෙන් A කියන competitor ගේ bag එක ඒත් අඩුයි. අපි and B both us and competitor B are in the same rank according to the customer. හරිද? එතකොට අපි ගමු අපි පහලින් rank එකකින් ගාමද? looks nice කියන එකෙන් බලන්න. competitor A ගේ bag එක has a better appearance than us and competitor B's bag also has a better appearance than our bag කියලා හිතනවා customer හිතන්නේ මේ විදිහටයි.
හරිද? අපි කියන එක නෙමෙයි customer කියන දේ. ඒ ටික තමයි මෙතන මේ comparative evaluation කියලා තියෙන්නේ. හරිද? ඒක comparative evaluation based on the viewpoint of the customer. ඒකට බලමු note එකේ. මෙතන customer perception කියලා තියෙන එක තමයි. customer perception එකෙන් අපි කොතනද ඉන්නේ අපේ competitor කොතනද ඉන්නේ කියලායි අපි බලන්නේ. හරිද? ඊට පස්සේ the last part of the house of quality. මේ තියෙන මෙන්න මේක. දැන් අපි මේක ගැන කතා කරා. මේ ටික ගැන කතා කරා. මේ ටික ගැන කතා කරා. මේවා කතා කරා. මේකයි මේ ටිකයි කතා කරා. ඒතර තියෙන මොන පාටද මේක? හරිද? the foundation of the house. හරිද? මේ ෆවුන්ඩේෂන් එකට මම කිව්වාට තව ගොඩක් දේවල් ඇඩ් වෙන්න පුළුවන් කියලා නේ. මම කිව්වා මෙතන අපි ස්කෝර් එකක් දුන්නා නම් මේ relationship between customer requirement and design specification අපි ස්කෝර් එකක් දුන්නා නම් අපිට මෙන්න මේ එක එක design specification වලට rank එකක් අපිට මෙතන දෙන්න පුළුවන් පොඩි calculation එකක් කරලා. හරි මෙන්න මේ customer requirements වලට දුන්නා වගේම design specifications වලට අපිට මොකද්ද මොන design specification එකද most important කියලා බලන්න අපිට පොඩි calculation එකක් කරලා rank එකක් දෙන්න පුළුවන්. මෙතන ඒක දීලා නැහැ. හරිද? ඒක නම් මේක basic house එකක් කියලා කිව්වේ. හරිද? එතකොට මෙතන මම පොඩ්ඩක් පරිපූර්ණ ආවා මම හිතන්නේ. මම මේ ටික ගැන කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ part එක ගැන. මොකද්ද මේ කියන්නේ? එතනත් කියනවා comparative evaluation. මෙතනත් කියව comparative evaluation. මෙතනත් කියනවා comparative evaluation කියලා. මොකද්ද මේ? මොකද්ද මේ evaluation එක? මේ evaluation එක තමයි දැන් මෙතන අපි කියව comparative evaluation based on the viewpoint of the customer. මෙතන this is the comparative evaluation based on the different design specifications. This is the based on the view of the customer according to their requirements. එයාලගේ requirements වලට අනුව එයාලා කොහොමද අපේ product එකයි competitive product එකයි දකින්නේ කියලායි අපි මෙතන කියන්නේ. මෙතන අපි කියන්නේ competitive evaluation based on the design specifications. So design specifications ගත්තාම ඒවට value එකක් තමයි. මෙතන තියෙන්නේ ගොඩක් subjective comparison එකක්. මොකද customer හිතන විදිහට මොකද්ද? මෙතන තියෙන ගොඩක් objective evaluation එකක්. මොකද අපිට based on the facts that we already have, we have made this evaluation. This is an analysis done by us. This is an analysis done by us on our customer. This is an analysis done by us comparing ourselves and our customers and our competitors. හරියට බලමු for example. මේ තියෙන A, B කියලා තියෙන අපේ competitor A and competitor B and our target. Based on these, we set our target. හරිද? එතකොට බලන්න. competitor A ගේ number of zippers and compartments. එයාලගේ bag එකේ zip දෙකකුයි අර pockets දෙකකුයි තියෙනවා. B ගේ zip දෙකකුයි zip තුනකුයි pocket තුනකුයි. මේ වගේ එකක් තමයි basic idea. ඒකට අපි ඒවා බලලා අපි target එකක් set කරනවා. අපේ bag එකේ zips 4කුයි pocket 4කුයි තියෙනවා. ඊපස්සේ weight එක බලන්න. weight එක දීලා තියෙනවා customer A competitor A ගේ weight එක bag එකේ 1.2, competitor B ගේ 0.8 and ඒවා දෙක බලලා හරි අපේ bag එකේ weight එක 0.5. ඔය විදිහට අපි මේ එක එක design specifications අරගෙන අපි ඒවා අපේ competitor එකේ මොන වගේද තියෙන්නේ කියලා ලියා ගන්නවා. ඊට පස්සේ based on that we set our target. Or else we can just put what we already have and compare with our competitors and then come up with a new target, a better target. එහෙම කරන්නත් පුළුවන්. හරි ඒකට cost එක බලන්න. customer competitor A ගේ $8, competitor B ගේ $10. ඒ දෙක බලලා අපිට suit වෙන cost එක දාගන්නවා $8 කියලා. හරිද ඒකට ඔය වගේ තමයි. මෙතන තියෙන competitive evaluation based on the design specifications. මෙතන තියෙන competitive evaluation based on the customer requirements in the viewpoint of the customer. මෙතන තියෙන in our viewpoint. එහෙම කියන්න පුළුවන් මෙතන. හරිද? ඒකට ඔය ටික තමයි house of quality ගේ basic parts ටික. ඒක ඕකට එක එක තව දේවල් add වෙලා අපිට තව ගොඩක් analysis වුණා based on this we can do. These are the basic analysis that we have to do. හරිද? ඒකට බලන්න මෙතන මම අපි users ගැන කතා කරද්දී අපි කිව්වා useful for competitive analysis of product quality කියලා.
එතකොට දැන් අපි මේ මම කියවනේ මේකේ බේසික් අයිඩියා එක මොකද කස්ටමර් ගේ රික්වයර්මන්ට්ස් ටික අරගෙන අපි ඒ අනුව තමයි අපේ plan මේ ඒ අනුව තමයි අපි අපේ design specifications හදාගෙන අපේ product එක හදන්නේ කියලා customer ගේ requirements ටික use කරලා. හැබැයි මෙතන බලන්න අපි ඒ part එක අපි කරලා තියෙනවා මේ ටිකේම. මෙන්න මේ ටිකේ. මෙන්න මේ part එකේ මෙන්න මේ part එකේ අපි කරලා තියෙන්නේ ඒ ඔය කියන customer requirements සුයි අපේ design specifications සුයි හදාගෙන ඒ ටික තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට ඒ ටික එහෙමම තියෙද්දී අපි මේ මොකද්ද කරලා තියෙන්නේ? ඒ ටික එහෙමම තියෙද්දී අපි මෙතන මොකද්ද මේ කරලා තියෙන්නේ? මෙතනයි අපි අපේ competitor එක compare කරලායි තියෙන්නේ. හරිද? එතකොට competitive analysis එකකුත් සිද්ධ වෙනවා apart from getting to know our customers requirements. හරිද? අපිට competitive analysis එකකුත් කරන්න පුළුවන්. හරි මේට වඩා තව ගොඩක් comprehensive විදිහට මේ competitive analysis එක අපිට කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ මම කිව්වා වගේ basic analysis එක. හරිද? එතකොට මෙතන මේ 7th part එකේ කියලා තියෙන අර technical descriptor කියන්නේ මේ technical specifications or design specifications වලට අපේ competitor ගේ description එක මොන වගේද and අපේ description එක මොන වගේද කියන එක තමයි මෙතන කියන්නේ මේ technical descriptor කියලා. ඒක තමයි අපි මේ මෙච්චරලා දැන් කතා කරේ මේ red box එක ගිහිල්ලා හරි. මෙන්න මේ part එකේ අපි කතා කරේ මේ technical descriptor කියන එක තමයි. හරිද? එතකොට ඔය ටික තමයි මේ ඊළඟ page එකේ මේ 1 to 7 දාලා explain කරලා තියෙන්නේ. මම මේක explain කරන්න යන්නේ නැහැ. මම දැන් මම හිතනවා ඔයාලට basically idea එක දුන්නා මොනවද මේ එක part එකෙන් කියන්නේ මොනවද ඒකේ meanings ටික කියලා මම කිව්වා. ඔයාලට example එකකුත් පෙන්නලා මේ මම මේ ටික ආයි කියන්න යන්නේ නැහැ. ඔයාලට මේ ටික කියලා තේරුම් ගන්න පුළුවන් based on what I just told. Okay? The next one. Six Sigma. බලන්න මම ගොඩක් පොඩි explanation එකක් මෙතන කරලා තියෙනවා. Because in the last lesson we are going to discuss Six Sigma in detail. Okay? And Six Sigma කියන එක තේරුම් ගන්න අපිට ඊට කලින් තව දෙයක් අවශ්‍ය වෙනවා. ඒක තමයි statistical process control කියන එක. හරිද? ඒකත් එක්ක combine වෙලා තමයි අපිට මේ Six Sigma කියන එක තේරුම් ගන්න වෙන්නේ. ඒ හන්දා මම මෙතන ලොකුවට 6 sigma ගැන ඔයාලට explain කරන්න යනකොට දැන් statistical process control ගැන හරියටම තාම in detail ඉගෙනගෙන නැහැ. ඒක ගැනත් ඉගෙනගෙන තමයි අපි 6 sigma ගැන in detail ඉගෙන ගන්නේ. ඒ හන්දම මම මෙතන ලොකු explanation එකක් ඔයාලට දෙන්නේ නැහැ. Basic understanding එකක් තියෙනවා. A process developing and delivering near perfect products. මේ 6 sigma එකෙන් අපි කරන්නේ basically with the basic objective of this 6 sigma is to develop products from our production process without any defects, zero defects. Production with zero defects. තමයි 6 sigma කියන එකේ basic idea එක. හරි zero defects කිව්වට we allow a defect rate of how much? We allow a defect rate of 3.4 defects per million opportunities. Per million opportunities කියන්නේ මොකද? million products වගේ එකක් තමයි මෙතන කියන්නේ. opportunities කියන්නේ products කියන එකම තමයි. හරිද? ඒකට per million එක million for a million of products we can only have 3.4 defects. That is near perfect, right? Near perfect කියන්නේ the best way, the best standard for us to follow is zero defects, but we can allow 3.4 defects in this 6 sigma. බාණ්ඩ මිලියන එකට 3.4 defects තමයි එන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ. හරිද? ඒකට near perfect. හිතන්න බාණ්ඩ මිලියන එකට 3ක් කියලා බාණ්ඩ 3ක් විතරයි පළුදුවීම් ඔය වගේ දේවල් මොනවාම හරි defect එකක් තියෙන්න පුළුවන්. බාණ්ඩ 3ක විතරයි. මුළු මිලියනයකින් 3ක විතරයි තියෙන්න පුළුවන්. ඒකයි කියන්නේ measures how much a process deviates from perfection.
perfection එකෙන් නැත්නම් අපි target එකක් set කරනවා. මම හිතන්නේ මේක මම කලින් lesson එකේ හරි first lesson එකේ හරි ඔයාලට කිව්වා introduction එකේ හරි මම හිතන්නේ මම මතක විදිහට මම කිව්වා අපි target set කරනවා target level එකක් set කරනවා ඒකෙන් deviate වෙන්න පුළුවන් limit එකක් අපි set කරලා දෙනවා. මම හිතන්නේ මේකට කලින් lesson එකේ මම මේක කිව්වේ. evolution එකේ මම මතක විදිහට. එතකොට අපි set කරන target level එකක් set කරනවා. ඒකේ upper limit එකකුයි lower limit එකකුයි set කරනවා. මේ control limit එකට අතර අපිට deviate වෙන්න පුළුවන්. උනාට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් එළියට ගියොත් තමයි ප්‍රශ්න වෙන්නේ. හැබැයි මේක අතරේ අපි ඒ deviation එක අඩු කරගන්නමයි බලන්න ඕනේ. අඩු කරගෙන පුළුවන් තරම් target level එකට සමාන වෙන්නයි අපි බලන්න ඕනේ. ඒක තමයි මේ deviations from perfection කියන්නේ target level එකෙන් කොච්චර deviations ප්‍රමාණයක් තියෙනවද? ඒක අඩුම කරගන්නයි අපි බලන්නේ. As much as possible we have to reduce this deviation even within this control limit එක තමයි මෙතන මේ කියන්නේ. හරි එතකොට මේක ගැන මම කිව්වා අපි කතා කරනවා ඉස්සරහට in detail. Just remember that this is zero defects or near perfect products. That means 3.4 defects per million opportunities. එතකොට 6 sigma කිව්වොත් හැම වෙලේම 3.4 is the value to go by. Okay. Then we go to the next topic, next tool. Next tool keyword, this is like a collection of tools. There is 7 quality control tools. මම හිතන්නේ මම මේක දැන් ලියලා නැහැ මේක මම ලියන්නම්. අපි QFT ගැන කතා කරා. QFT ගැන කතා කරන ගමන් අපි මොකක් ගැනද කතා කරේ? House of quality and its components. Right? මේක ගැන මම mainly කතා කරේ මෙතන. ඊට පස්සේ we went and talked about Six Sigma, which is going to be discussed later, but for us to get a basic understanding, we told this is zero defects or 3.4 per million opportunities. This is what we talked about in Six Sigma. This is the basic idea that we have to have in Six Sigma. Now we are going to talk about what? 7 quality control tools. There are for quality control, there are 7 tools that we can use. 7 different types of tools. Quality control tools are QC tools. Hello. 7 QC tools. One of the main tools, we use these to control quality or detect any reasons for defects or මොනහරි quality එක අඩු වෙන්න තියෙන reasons මොනවද ඔය වගේ දේවල් බලනවා. ඊට පස්සේ count කරන්න අපි use කරනවා මේ එක tools. defects ඇති වෙන ප්‍රමාණය, defects ඇති වෙන frequency එක count කරන්න අපි මේක use කරනවා. ඊට පස්සේ cause and effect එක බලන්න use කරනවා. පස්සේ අපි අපේ මුළු production process එකම flow chart එකක් විදිහට අරගෙන මොන තැන්වලද failures වෙන්න පුළුවන් කියලා බලන්න අපි මේක use කරනවා. ඔය වගේ ගොඩක් දේවල් වලට අපි මේක use කරනවා. මෙතනම මේ එකක් තමයි statistical process control charts කියන එක. මම ඉස්සෙල්ලා කිව්වේ Six Sigma ගැන කියලා. අපි ඒක ගැන idea එකක් තියෙනවා කියලා. ඒකට ඒකත් මෙතන 7 QC tools වලට අයිති වෙන එක. හරිද? අපි ඉස්සෙල්ලාම ලියාගෙන යමු බලන්න මොනවද මේ tools ටික කියලා. First tool is check sheet. Check sheet එක අපි basically කරන්නේ මෙන්න මේ වගේ. defects සිද්ධ වෙන production process එකේ defects තියෙනවා. defects සිද්ධ වෙන පාරට අපි කරන්නේ. අපි ගිහලා tally mark එකක් දාගන්නවා. අර tally marks මතකද තියෙන්නේ? අපි චූටි කාලේ කරේ ඉස්කෝලේ අර මෙහෙම
කය දෙකයි තුනයි හතරයි අදලා පස් මේකට මෙහෙම කපනවා. මොන ඔය විදිහට අපි කරන්නේ? මෙන්න මේ විදිහට in this format we are going to mark each time a defect happens. ඒ විදිහට අපි defect සිද්ධ වෙන හැම පාරම මෙන්න මේ වගේ tally mark එකක් අපි දාගෙන අපේ defect එක count කරනවා. හරිද? ඒ විදිහට defects වෙන ප්‍රමාණය defects විතර නෙමෙයි ඕන දෙයක් production process එකේ ඕනම දෙයක ඒ විදිහට අපි count කරන්න පුළුවන් සිද්ධ වෙන ඕනම දෙයක් failure එකක් defect එකක් machine breakdown එකක් ඔය වගේ ඕනම දෙයක් අපිට count කරන්න පුළුවන් මේ check sheet එකෙන්. අපි බලමු examples තියෙනවා slide එකේ. අපි ඒවත් බලාගෙන මම නිකන් මේ idea එක දිදී list down කරන එක විතරයි කරන්නේ. ඊට පස්සේ අපි use කරනවා scatter diagram. scatter diagrams වල දන්නවා මේ අපි මේවා use කරන්නේ මේකත් again we use to plot different occurrences. හරිද? කියන්නේ එකක් වෙද්දි අනිත් එක මොන විදිහටද change වෙන්නේ. එතකොට ඒ variables දෙක අතර අපි correlation එක මොනවද? strong positive ද strong negative ද no relationship ද ඔන්න ඔය වගේ දේවල් බලන්න අපි මේ scatter diagram එක use කරනවා. එක එක production process එකේ තියෙන එක එක variables අපිට ගන්න පුළුවන්. machine breakdowns and delaying production processing hours and machine breakdowns. So machine breakdowns කීයක් එක machine breakdown එකක් වෙද්දී එක hour එකකින් production process එක delay වෙනවා. machine breakdowns පැයකට දෙපාරක් වුණොත් පැයක් ඇතුළත දෙපාරක් වුණොත් machine breakdowns මුළු production process එකම delay වෙනවා පැය දෙකකින්. ඔන්න ඔය විදිහට අපි variables දෙකක් අරගෙන ප්‍රශ්න තියෙන variables දෙකක් අරගෙන ඒ දෙක අතර relationship එක මොන වගේ එකක්ද කියලා අපි හොයාගන්න මේ scatter diagrams use කරනවා. ඊළඟට අපි use කරනවා cause and effect diagram එකෙන් අපි කරන්නේ fishbone diagram වල අහලා තියෙනවා fishbone diagram කියන එක. අපි කරන්නේ මොකක් හරි එක effect එකක් තියෙනවා. මොකක් හරි එක දෙයක් තියෙනවා දැන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ සිද්ධ වෙච්ච දෙයට තියෙන causes ඒක හේතු මේ සිද්ධ වුණ දේ සිද්ධ වෙන්න මොනවද හේතුනේ කියලා අපි ලියාගන්න මේ fishbone diagram එක use කරනවා. අපි බලමු මොන වගේවද මොනවා හරියට මොකක්ද මෙතන වෙන්නේ කියලා. හරි ඉස්සරහට බලමු. ළඟට Pareto chart. Pareto rule එක වල ගන්නවාද කියලා මම හිතනවා. normally Pareto rule එක තියෙන්නේ 80-20 rule. කියන්නේ 80% 20%. ඒ කියන්නේ අපි කියනවා for example මම ඉකාන් වලට අපිට මේක තිබ්බා ඒ level වල මම මතක විදියට. අපි මේක කියන්නේ අපි මේ quality වලට සම්බන්ධ කරොත් 20% of problems cause 80% of failures. 20% of the problems in the production process causes 80% of failures. ඒ කියන්නේ production process එකේ තියෙනවා එක ප්‍රශ්න set එකක්. මේ ප්‍රශ්න set එක නිසා තමයි production process එකේ වෙන ප්‍රශ්න 80%ක්ම සිද්ධ වෙන්නේ. ප්‍රශ්න නැත්තම් මේ production process එකේ වෙන එක delays ඔය වගේ දේවල් ප්‍රශ්න 80%ක්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ දේවල් ටික නිසා. මෙන්න මේ දේවල් සිද්ධ වෙන නිසා. මෙන්න මේ දේවල් 120 සිද්ධ වෙන නිසා. හරි ඔන්න ඔය එක තමයි තේරුමට තියෙන්නේ. අපි බලමු examples. ඊට පස්සේ තියෙනවා charts. අපි ඉතින් අපේ production process එක flow chart එකකට map කරගෙන අපි බලනවා මොන තැන් වලද ප්‍රශ්න එන්න පුළුවන් තැන් කියලා. ඒකයි holistic ඒ කියන්නේ මුළු production process එක දිහාම එක whole එකක් විදිහට බලලා අපි කල්පනා කරනවා මොන වගේ ප්‍රශ්න කොයි තැන් වලද එන්නේ කියලා. ඊළඟට අපි histogram එක use කරනවා. Again plot different defects and to see the frequency of occurring these defects. ඊට පස්සේ statistical process control charts අපි use කරනවා to again see the deviations in the production process. හරිද මෙන්න මේ ටික තමයි 7QC tools කියලා අපි identify කරගන්නේ. හරිද? හරි. දැන් අපි බලමු එකින් එක note එකේ slide වල examples. First tool එක check sheet. An organized method of collecting data. මම data collect කරන්නයි මේක use කරන්නේ. සිද්ධ වෙච්ච දේ record කරන එකයි මෙතන කරන්නේ. Can count the number of times a specific incident occurs. Example defects occurring and record them each time as it occurs. සිද්ධ වෙන හැම පාරම අපි record එකක් දාගන්නවා. Tally the data by totaling the number of occurrences. Used to distinguish between fact and opinion. එතකොට සමහරවල්ලාට කියනවා
මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ මේ කම්පැනි එකේ මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ සාමාන්‍යයෙන් දවසට 10 පාරක්වත් ඩිෆෙක්ටිව් අයිටම් එකක් හැදෙනවා කියලා නිකන් මිනිස්සෙක් කවුරුහරි ඔපිනියන් එකක් දෙනවා අයියෝ ඒකේ හැම වෙලේම මොනවා හරි ඩිෆෙක්ට් එකක් තියෙනවා කියලා. ඒක ඔපිනියන් එක. එහෙම නැතුව අපි ඒක ෆැක්ට් එකකට ටර්න් කරනවා ඇත්තටම එහෙම කොච්චරක්ද වෙන්නේ කියලා. ෆැක්ට් එකකට බලුවම කියන්න පුළුවන් අපිට භාණ්ඩ 5ක් වගේ තමයි අපේ ඩිෆෙක්ටිව් ප්‍රොඩක්ට්ස් විදිහට එන්නේ දවසක් ඇතුළත. ඒකට තමයි ෆැක්ට් එක. ඒ ෆැක්ට් එක බැලුවේ මොකක් යූස් කරලා චෙක් ෂීට් එක යූස් කරලා අපි ටැලි කරලා මේ රෙකෝඩ් කරලා තමයි බැලුවේ. Gather data about how often a problem occurs. අපිට දැන් මොකක් හරි තියෙන එක ප්‍රශ්නයක් දැන් තියෙන ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ වෙන්න දැන් අපි දන්නේ මේක කොයි පාරක් සිද්ධ වෙනවද කියලා ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක. අපිට බලා ගන්න මේ ප්‍රොබ්ලම් එකේ බරපතලකම මේ ගැටලුවේ බරපතලකම. ඒ කියන්නේ කොච්චර පාරක් මේක සිද්ධ වෙනවද කියන එක. ඒක බලා ගන්න අපිට මේ check sheet එක use කරන්න පුළුවන්. Gather data about types and problems that occur. again අර වගේම එකක් තමයි කියන්නේ. හරිද? එක වෙන ප්‍රශ්න මොන විදිහේ කැටගරීස් වල ප්‍රශ්නද ඇති වෙන්නේ මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ කියලා බලන්න පුළුවන්. When data can be repeatedly collected by the same person දැන් මෙතන අපි කිව්වම අපි වෙන පාර සිග්මා කඩයක් සිද්ධ වෙන පාර අපි ටැලි මාක් එකක් දාගන්න. එතකොට ඒක කරන්න එක පුද්ගලයෙක් ඉන්න එපයි. දැන් හිතන්න ඒ කරන්න ඒ ප්‍රොසෙස් එකේ ඒ ස්ටේජ් එකට මිනිස්සු මාරු වෙනවා. මිනිස්සු මාරු වෙද්දී අපිට හරි කවුන්ට් එකක් ගන්න බෑ. යා ඉන්න වෙලාවක එක්කෙනෙක් ඉන්නලා කිසිම ප්‍රශ්නයක් නොවී තියෙන පුළුවන්. තව එක්කෙනෙක් ඉන්නලා ප්‍රශ්න ගොඩක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හන්දා එකම මිනිස්සෙක්ට ආයි ඒ දවස් ඇතුළත ආයි රිපීටඩ්ලි කියන්නේ ආයි ඒ ප්‍රොබ්ලම් එක නැත්තම් ඒ ස්ටේජ් එකට අදාළව ඒ අවශ්‍ය data එක collect කරගන්න පුළුවන් වෙලා තියෙන process එක ගන්න අපිට මේ check sheet එක use කරන්න පුළුවන්. When collecting data of frequency කියන්නේ කොයි පාරක් සිද්ධ වෙනවද? ඒකම දැන් අපි දැන් මෙච්චරලා කිව්වේ defects කී පාරක් සිද්ධ වෙනවද දවසක් ඇතුළත කියලායි බලන්නේ. ඒක තමයි මේ කියන්නේ. When collecting data from production process එකේ data collect කරන්න අපිට ඕන මේ check sheet එක ලේසිම method එක අපිට use කරන්න පුළුවන්. So බලමු example එක. ඉතින් මේක තමයි check sheet එක මම කිව්වේ. මේ defects තියෙනවා A කියලා defect A කියන category එකේ defects ප්‍රමාණය හදනවා B කියන category එකේ defects තියෙනවා C කියන category එකේ defects තියෙනවා. මේ defect A B C එක අවය එකක් ඇතුළත කී පාරක් වෙලාද කියලා මෙතන මේ record කරලා තියෙනවා බලන්න. A කියන defect එක අවය එකක් ඇතුළත 3 පාරක් වෙලා. අවය 1 කියමු අපි උදේ 8 ඉඳන් උදේ 9 වෙනකම් 3 පාරක් වෙලා. උදේ 9 ඉඳන් 10 වෙනකම් එක පාරක් වෙලා. sorry. උදේ 10 ඉඳන් 11 වෙනකම් කී පාරක්වත් වෙලා නැහැ. ඒ විදිහට අපි මේ check sheet එක use කරන්න පුළුවන්. Basic very simple tool. The next one is scatter diagram. To show the relationship between two variables. අපි මේ scatter diagram ගැන කතා කරන managerial economics. ඊට කලින් ඉඳන් අපි ගොඩක් පාරක් මම හිතන්නේ මේක අපි කතා කරලා තියෙනවා වුණ තරම්. ඔයාලා දැක්ලා තියෙන තරම් මේ scatter diagram එක ගැන. මේක අපි use කරන්නේ basically we use this to see the relationship between two variables. Variables එකක් අතර තියෙන සම්බන්ධතාවය මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියලා බලන්න. අපි මේ scatter diagram එක use කරන්නේ. Shows whether the variables are highly correlated. Highly correlated කියන්නේ එකක් වෙනස් වෙච්ච ගමන් අනිත් එක වෙනස් වෙනවද? නැත්නම් එහෙම එකක් වෙනස් වෙච්ච ගමන්ම අනිත් එක වෙනස් වෙන්නේ නැහැ. එක variable එකක් වෙනස් වෙලා ගොඩාක් වෙලා ගියන් පස්සේ අනිත් එක වෙනස් වෙන්නේ. ඒ වගේ relationship එකක්ද? ඒ වගේ weak relationship එකක්ද? strong relationship එකක්ද තියෙන්නේ කියලා බලන්න අපි මේ scatter diagram එක use කරනවා. ඒත් එකම positive or negative relationship එකක්ද තියෙන්නේ කියලා බලනවා. ඒ කියන්නේ එක variable එකක් වැඩි වෙද්දී අනිත් variable එකක් වැඩි වෙනවා නම් නැත්නම් එක variable එකක් අඩු වෙද්දී අනිත් variable එකත් අඩු වෙනවා නම් ඒක positive relationship එකක්. එකක් සිද්ධ වෙන direction එකටම අනිත් එකක් සිද්ධ වෙන්නේ. negative relationship එක කියන්නේ එක variable එකක් වැඩි වෙද්දී අනිත් variable එක අඩු වෙනවා. එක variable එකක් අඩු වෙද්දී අනිත් variable එක වැඩි වෙනවා. මේ දෙක අතර negative relationship එකක් තියෙන්නේ. හරිද? උඩ මෙන්න මේ වගේ දේවල් අපි බලන්න මේ scatter diagram එක use කරනවා related to quality as well. Example breakdowns versus age of equipment. So equipment එකේ age එක වැඩි වෙන්න breakdowns ගාන වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපිට බලන්න පුළුවන් මේ scatter diagram එකක් use කරලා. Production speed versus number of defects. Production speed එක වැඩි වෙන number of defects වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපිට බලන්න පුළුවන් scatter diagram එකක් use කරලා. දැන් මෙතන බලන්න අපි මේ ගොඩක් ඒවා ඉගෙනගෙන තියෙනවා කලින්. මෙතනදී අපි කරන්නේ මේවා quality වලට relate කරන එක. හරිද? අපිට බලමු example එක. මේ තියෙන scatter diagram එක. එතන බලන්නේ employee absenteeism. ඒ කියන්නේ employees වැඩට එන ප්‍රමාණයයි කියන්නේ වැඩට නැවිත් ඉන්න ප්‍රමාණයයි
ප්‍රොඩක්ට් ඒ එම්ප්ලොයිගේ ප්‍රොඩක්ටිවිටි එකයි. එයා වැඩ නැවිත් ඉන්න නම් දවස් කීයක් නැවිත් ඉන්නවද? එන්න තියෙන දවස් ගාන වැඩි වෙන්න ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. ඒකයි මෙතන මේ කියන්නේ. ඒක තමයි ස්කැටර් ඩයග්‍රෑම් එකේ මේ රිලේෂන්ෂිප් එකෙන් පෙන්නන්නේ. අඩු වෙන රිලේෂන්ෂිප් එකක්. වමෙන් ඉඳන් දකුණට අඩු වෙගෙන යන රිලේෂන්ෂිප් එකක්. කියන්නේ ඇබ්සන්ටිසම් වැඩි වෙන්න එම්ප්ලොයිගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. කොහොම මේ මොකද්ද මේ නෙගටිව් රිලේෂන්ෂිප් එක? එතකොට බලන්න මේ පොයින්ට්ස් ටික සිටුවේට් වෙලා තියෙන ස්කැටර් වෙලා තියෙන විදිහ ගොඩක් දුරින් පොයින්ට්ස් ටික තියෙන්නේ නැහැ. ගොඩක් ළඟින් පොයින්ට්ස් ටික තියෙන්නේ. අපි මෙතන මේකට ඇන්දොත් ලයින් එකක් මේ බලන්න මෙන්න මේ ලයින් එක මිඩල් මේ ඔක්කොම යාවෙන විදිහට ලයින් එකක් යනකොට අපිට බලා ගන්න පුළුවන් මේ ලයින් එකට ගොඩක් ළඟින් හැම පොයින්ට් එකම යන්නේ. ඒ කියන්නේ මේක ගොඩක් ස්ට්‍රෝං රිලේෂන්ෂිප් එකක්. මේ දෙක අතර ප්‍රොඩක්ටිවිටි and absenteeism කියන දෙක අතර ලොකු ස්ට්‍රෝං රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ගොඩක් එහෙම ස්කැටර් වෙලා නෙමෙයි තියෙන්නේ මේ එහෙම දැන් මෙහෙම පොයින්ට්ස් තියෙනවා නම් හිතන්න මෙන්න මේ විදිහට. මේ විදිහට ලයින් එක යන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මේ විදිහට තමයි පොයින්ට්ස් තියෙන්නේ. ඔය විදිහට පොයින්ට්ස් තියෙනවා නම් මේක ස්කැටර් වෙලා වීක් රිලේෂන්ෂිප් එකක්. හැබැයි පොයින්ට්ස් යන්නේ මොන විදිහද දැන් මේකේ? මේකේ පොයින්ට්ස් ටික යන්නේ මේ ලයින් එකට ගොඩාක් ළඟින්. කියන්නේ එක පොයින්ට් එකකට එක පොයින්ට් එකක් අතර දුර ගොඩක් අඩුයි. ගොඩක් ළඟින් නෙමෙයි පිටලා තියෙන්නේ. කියන්නේ ස්ට්‍රෝං රිලේෂන්ෂිප් එකක්, ස්ට්‍රෝං නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. මොකද ඇබ්සෙන්ටිසම් වැඩි වෙන ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. හරිද? ඒක තමයි එතනින් කියන්නේ. ඊළඟ tool එකට යනවා අපි. Cause and effect diagram. A tool that identifies process elements that might affect an outcome. මොකක් හරි outcome එකක් තියෙනවා. අපි ගමු defective product එකක්. ඒක තමයි outcome එක. මේ defective product එකක් හැදෙන්න, මේ defective product එක හැදෙන්න හේතු උනේ මොනවද කියලා අපි production process එකේ පස්සට ගිහිල්ලා බලනවා. We are going backwards basically. ඉතින් පස්සට ගිහිල්ලා බලනවා මොනවද වෙච්ච ප්‍රශ්න ටික කියලා. හරිද? ඒක තමයි මේ cause and effect diagram එක කරන්නේ. The causes can be summarized into categories and then listed down underneath each category. මේ causes ටික දැන් හිතන්න මොකක් හරි product එක defectively හැදෙන්න ඒකට දැන් අපි දන්නේ නැහැ ඇත්තට මොකක්ද උනේ කියලා. අපිට කරන්න පුළුවන් ඒ මේ cause එක නැත්තම් ඒ outcome එක මෙතන ලියාගෙන ඒක අපිට බෙදන්න පුළුවන් එක categories වලට. මෙන්න මේ විදිහට. production process එකේ category එකක් වෙන්න පුළුවන්, හිටපු මිනිස්සු ප්‍රමාණය category එකක් වෙන්න පුළුවන්, materials තිබ්බ materials ටික category එකක් වෙන්න පුළුවන්, තිබ්බ සල්ලි ප්‍රමාණය money කියන එක category එකක් වෙන්න පුළුවන්. ඒකවල මේ materials කියන category එක යටතේ අපි list කරන මොනවද වෙච්ච ප්‍රශ්න ටික කියලා. සල්ලි කියන category එක යටතේ අපි list කරන මොනවද වෙච්ච ප්‍රශ්න. සල්ලි අඩු වුණාද, මදි වුණාද, bank loan එකෙන් පරක් වුණාද ඕවා. පස්සේ production process එක ගත්තාම machines කොච්චර breakdown වුණාද ඔන්න ඔය විදිහට production process එකේ production එක සිද්ධ වෙද්දී මොනවද උනේ ප්‍රශ්න කියලා ලියනවා. ඊට පස්සේ people කියන එක ගත්තාම ලියනවා කොච්චර කට්ටියක් ඇවිල්ලා හිටියද, එන්න ඕනේ හැමෝම ඇවිල්ලා හිටියද, මිනිස්සු මදි වුණාද, ඔන්න ඔය වගේ මිනිස්සු සම්බන්ධව තියෙන ප්‍රශ්න ටික ලියනවා. ඒ වගේ අපි causes ටික හේතු ටික categorize කර ගන්න පුළුවන්. මොකද අපි හරියටම දන්නේ කොතනද වැරද්ද උනේ කියලා. දැන් මේ විදිහට categorize කරලා මේ defective product එක හදන්න කියන එකේ හේතු උනේ අනිවාර්යයෙන්ම හේතු වෙන්නේ මොකද? මොකක් හරි production process එකේ නැත්නම් මේක produce වෙච්ච වෙලේ නැත්නම් මේකට සල්ලි allocate කරපු වෙලේ නැත්නම් මේකට material ගත්ත වෙලේ මොනවා හරි වෙච්ච ප්‍රශ්න නිසා තමයි මේක defective product එකක් උනේ. එතකොට ඒ හේතු ටික අපි ලොකු categories වලට දාගෙන ඒ යටතේ පොඩි points ටික ලියා ගන්නවා මොනවද වෙන්න තිබ්බ වැරදි කියලා. මෙන්න තිබ්බ වැරදි නැත්නම් එක points ටික ලියාගෙන අපි බලනවා කොතනද වැරදිලා ඇත්තේ කියලා. ඔය වගේ තමයි cause and effect එක කරන්නේ. example එකක් දෙන්නම්. මෙතින් මේ missed free throws එක මොකක් හරි මෙතන තියෙන නිකන් අර අපි ගමු javelin එක හරි මොකක් හරි ඒව එකක් කියලා. නැත්නම් අර තව තියෙනවා අර I don't know putt shot එක ඔය වගේ මොකක් හරි එකක් කියලා. මම දැන් මම හිතන්නේ ඒව එකක් ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේකට මෙන්න missed free throws කියන එක තමයි cause එක නැත්නම් outcome එක. ඒක වෙන්න හේතු උනා method කියන එක ලොකු category එකක්. machine කියන එක ලොකු category එකක්. man power කියන එක එකක්. material කියන එක තව ලොකු category එකක්. ඒකට ඒ යටතේ material කියන එකේ ball ඒක තමයි material එක. ඒ යටතේ ලියලා තියෙනවා size of the ball, grip එක, air pressure, lopsidedness ඔය වගේ ball එකේ එක characteristics කියලා බලනවා. කොතනද ප්‍රශ්නේ උනේ? size එකේද ප්‍රශ්නේ උනේ? grip එකේද ප්‍රශ්නේ උනේ? ඔය වගේ ඒවා. ඊපස්සේ method එක කියන්නේ
ඒ බෝලේ විසි කරපු එක්කෙනා වගේ එයා විසි කරන්න යූස් කරපු ටෙක්නික් එක එයා විසි කරේ කොයි විදිහටද ඒම් කරේ කොත්තනටද එයාගේ දන්හිස් ඔය විදිහටද නැවුනේ බෙන්ඩින් නීස් එයාගේ බැලන්ස් එක මුදල තිබ්බද ඔන්න ඔය වගේ පොයින්ට්ස් ටික ලියාගෙන අපි බලන එයාගේ බැලන්ස් එකේ ප්‍රශ්නයක් වෙච්චහමද මේක මිස් උනේ නැත්නම් හෑන්ඩ් පොසිෂන් එක වැරද්දක් තිබ්බද නැත්නම් ඒම් කරපු තැන වැරද්දක් තිබ්බද මේක මිස් උනේ කියලා. ඒ විදිහට අපි ලොකු කැටගරිස් ටිකක් දාගන්නවා. ඒ යටතේ පොයින්ට්ස් ටිකක් ලියාගන්නවා. ඒ එක එක කැටගරි එකට අදාළව. ඊපස්සේ අපි බලනවා මොන කැටගරි එකේද මොන පොයින්ට් එකේද ප්‍රශ්නය උනේ කියලා. හරි ඒකට මේකට ෆිෂ් බෝන් ඩයග්‍රෑම් කියන්නේ මේකේ මාළු පට්ටක් වගේ නෙමෙයි. මාළුවා ගෙරුව. යාගේ ඇටසැකිල්ල. ඒ වගේ තියෙන එකයි ෆිෂ් බෝන් ඩයග්‍රෑම් කියන්නේ. නැත්නම් කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් ඩයග්‍රෑම් කියන්නේ මේකටම තමයි. හරි එතකොට ඒකටම තව එක්සැම්පල්ස් දෙක තුනක් මේ ස්ලයිඩ් එකේ අපිට දීලා තියෙනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන් මේ එක එක ප්‍රශ්න. දැන් මෙතන තියෙන missed free throws කියලා ඒ වගේ ප්‍රශ්නවල. මෙතන තියෙනවා users cannot get into system. මොකක් හරි system එකක් තියෙනවා ඒකට access නැහැ users වට. ඒකට මොනවද වෙලා තියෙන හේතුන් ටික කියලා බලන්න. system hardware එකේ ප්‍රශ්නද, user hardware ප්‍රශ්නද, training එකේ ප්‍රශ්නද, software එකේ ප්‍රශ්නද කියලා ලියලා ඒක එකට points යටින් ගියාගෙන ඒ points වලින් මොකද්ද වැරදි කොතනද වැරදුනේ කියලා ලියා ගන්නවා. හරිද? මේ තියෙන users වලට සිස්ටම් එකට ඇක්සස් නැති වුණා. ඒ ප්‍රශ්නෙට මොනවද හේතු කියලායි හොයලා බලන්නේ. ඊට පස්සේ තව එකක් තමයි එයාලයින් ටිකට් සිස්ටම් එකේ ටිකටින් සිස්ටම් එකේ ප්‍රශ්නයක් එරර් එකක් ඇවිල්ලා. ඒකට ඒකට මොනවද හේතු කියලා ලියා ගන්න. method, material, machine, personnel කියලා දාගෙන මේන් කැටගරිස් ටික දාගෙන මේ කැටගරිස් ටික මේකේ කැටගරි එක එක ප්‍රශ්නෙන් ප්‍රශ්නට වෙනස් වෙනවා. එක එක ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ නේචර් එක අනුව, බිස්නස් එකේ නේචර් එක අනුව එක එක මේ කැටගරි එකක් වෙනස් වෙනවා. ඒ යට තියෙන ප්‍රශ්න ටිකක් වෙනස් වෙනවා. හරි ඒකට තේරෙනවනේ බේසික් අයිඩියා එක තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. මොකක් හරි ඒක අවුට්කම් එකක් මොකක් හරි සිද්ධ වෙච්ච වැරද්දක් තියෙනවා. ඒකට අපි හේතු හොයන කැටගරිස් වලට බෙදලා ඒ යටතේ එක එක පොයින්ට් එක ලියලා අපි බලනවා කොතනද වැරදුනේ කියලා. හරිද? ඒකයි කරන්නේ. ඊට පස්සේ අපි යන් ඊළඟ ටූල් එකට Pareto chart. According to Pareto analysis, 80% of quality problems occur from 20% of causes. 80% of quality problems සිද්ධ වෙන්නේ 20% of මොන හරි තිබ්බ reasons හේතු නිසා. හරිද? Also called as a theory of vital few and trivial many. Vital few කියන්නේ මොකද මේ 20% of causes. Trivial many කියන්නේ මොකද the other 80% of causes. හරිද? Used in total quality control and Six Sigma. ඒවටත් use කරන rule එකක් මේක. Users calculate relative frequency of categories of occurrences. එක occurrences සිද්ධ වෙන්න කොච්චර කී පාරක් සිද්ධ වෙලාද කියලා බලනවා. Identify which 20% causes 80% of problems. මේ 80% of problems cause කරන මෙන්න මේ හේතු 120 තමයි ගොඩක් වැදගත්. අපි මේකට අවධානය දෙන්න ඕනේ කියන එකයි මේ Pareto chart එකෙන් කියන්නේ. මොන ප්‍රශ්න 120ද මොන හේතුන් 120ටද අපි අවධානය දෙන්න ඕනේ quality problems address කරද්දී. ඒකයි මෙතනින් කියන්නේ. Identify relative cost incurred in producing different types of defectives. Determine what to focus on. මම කියන what to focus on මොන ප්‍රශ්නද අපි focus කරලා විසඳන්න ඕනේ කියන එකයි බලන්නේ මේ Pareto chart එකෙන්. හරි ඒකෝර මේ Pareto chart එකේ මම example එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ Pareto chart එක. ඒකෝර මෙතන තව examples ගොඩක් අපිට දීලා තියෙනවා Pareto chart එකට. දැන් මෙතන බලන්න. මෙතන දැන් accesses කීයක් තියෙනවද? accesses තුනක් තියෙනවා. Cumulative percent කියලා access එකක් තියෙනවා. Frequency in numbers කියලා access එකක් තියෙනවා. ඊට පස්සේ causes and the percent of the total. හරි ඒකට බලන්න මේ තියෙන එක ප්‍රශ්න ටික. check-in වලදී වෙච්ච ප්‍රශ්න, rooms, SVC, මොකක් හරි එකේ වෙච්ච ප්‍රශ්න, pool lovers වල වෙච්ච ප්‍රශ්න, bar එකේ වෙච්ච ප්‍රශ්න ඔය වගේ දීලා තියෙනවා. එතකොට බලන්න room service එකේ වෙච්ච ප්‍රශ්න 54ක් තියෙනවා. check-in වලදී වෙච්ච ප්‍රශ්න 12ක් තියෙනවා. pool lovers වල ප්‍රශ්න 4ක් තියෙනවා. mini bar එකේ 3ක් තියෙනවා. මෙතන මේකේ 2ක් තියෙනවා. ප්‍රශ්න 2ක් වෙලා තියෙනවා. ඒකට මේ ඔක්කොම total කරලා ඒ total එකෙන් percentage එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. 72% of these total problems is due to room service. 16% of these problems is due to check-ins. ඒ විදිහට අපි ලියා ගන්නවා. මේ තියෙන number එක. දැන් මෙතන මේ plot ලා තියෙන මේ number එක 54 අනුව. මේ 12 අනුව දාම මෙතන මේ plot ලා මේ bar එක ඇඳිලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ ඒක percentage විදිහට කියන්නේ 100ට
total එක නේ විදිහට. දැන් මෙතන දැන් මම අපි 72 16 ඔහොම කියලා ඒ total එක අපි මෙන්න මේ පැත්තේ මාක් කරගන්නවා. cumulative percentage එකක් විදිහට. කියන්නේ මෙතන දැන් 100 හැදෙන්නේ මොන විදිහටද? මෙතන 2%, ඊපස්සේ මෙතන 3%, 4%, 12% අන්තිමට 100% හැදෙන්නේ මෙන්න මේ ටිකෙන්. ඔන්න ඔය විදිහට අපි මාක් කරගන්නවා. cumulative percent කියන්නේ percentage එකට එන්න මේ ප්‍රශ්න නිසා percentage එකට එන්න add වෙනවා මේ issues ටික. හරිද? ඒකට ඒ විදිහට add වෙලා දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි curve එකකට ඇඳෙන්නේ. හරිද? මේ විදිහට curve එක ඇඳෙනවා 100% වලින් 54% is due to what? 12% is due to what? Sorry, 72% is due to what? 16% is due to what? 5% is due to what? 4% is due to what? 3% is due to what? එතකොට බලන්න මේ ඇදලා තියෙන මොන විදිහටද බලන්න. මේක තමයි දැන් මේ curve එක හරියද? එතකොට ඒකේ මෙන්න මේ විදිහට දැන් මේ වෙච්ච ප්‍රශ්න ටික plot වෙලා තියෙන cumulative විදිහට. ඒක වැඩි එකේ ඉඳන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඔයාලට ඒක පේනවනේ වැඩි එකේ ඉඳන් තමයි ප්‍රශ්න ටික plot වෙන්න පටන් ගන්න තියෙන්නේ. (72) of the problems. So බලන්න 72 ඉඳන් 16 යද්දි 88% වලට යනවා. ඒ කියන්නේ 72 plus 16 ඒකයි cumulative කියලා කියන්නේ. ඊට පස්සේ 88 ඉඳන් 5% අඩු වුණාම 93 of the problems. ඊට පස්සේ 93 ඉඳන් 93% ඉඳන් 4% අඩු වුණාම 97% problems. say 97% වලට මේ 3% අඩු වුණාම 100% problems. අපි ඒ problems ගන්න මේ 54 12 4 3 2 මේ ටික percentages විදිහට ලියාගෙන ලියනවා. දැන් බලන්න මොන problem එක නිසාද 72% දැන් මම කියන්නේ 80-20 rule කියලා 80% of the problems occur due to 20% of reasons. දැන් මෙතන 80-20 rule එකම achieve වෙලා නැහැ. ඒකට ළඟ ගන්න. 72% of the problems have occurred due to this issue. This room service කියන issue එක නිසා. ඒකනේ බලන්න ඒකට වැඩි ප්‍රමාණයක් ගිහින් තියෙනවා. මෙන්න මේ ඔක්කොම මේ all these problems have occurred මේ area එක. දැන් මේ මෙතන මේ තියෙන මේ bars ගණන් ගන්න එපා. මේ area එකේ සිද්ධ වෙන හැම problem එකම සිද්ධලා තියෙන්නේ room service නිසා. ඒක මේ area එකේ තියෙන හැම problem එකම සිද්ධලා තියෙන්නේ check-ins නිසා. හරිද? මේ area එකේ pool hours, මේ area එකේ minibar, මේ area music හරි මොකක්ද කරන්නේ music එකේ මොන හරි issues නිසා. හරිද? ඒක බලන්න වැඩිපුරම issues ගණක් සිද්ධ වෙලා තියෙන්නේ මේ එන්න මේ අඩු වෙනවා. මේවා නිසා සිද්ධ වෙච්ච issues ගන්න ගොඩක් අඩුයි. issues ගන්න වැඩිපුරම ගණක් වෙලා තියෙන මොකක් නිසාද? room service වල වෙච්ච room service එකේ මොකක් හරි අවුලක් නිසා වෙච්ච ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ. 72% of the problems. ඒක මේක තමයි 80-20 rule කියලා මේ කියන්නේ අපි. හරිද? කොට එක සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එක නිසා තමයි වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ. ඒකට ඒක අපි plot කරලා අපි වෙච්ච problems ගන්න note down කරලා ඉස්සලා bar එක ඇඳගෙන ඊට පස්සේ cumulative percentage එක විතර මේ curve එක ඇඳලා අපි බලනවා වැඩිපුරම ප්‍රශ්න ටික වෙලා තියෙන මොන හේතුව නිසාද කියලා. හරිද? ඒකයි මේ පැරට chart එකෙන් කරන්නේ. මම හිතනවා තේරෙනවා කියලා මම පුළුවන් තරම් simple විදිහට explain කරේ. ඊට පස්සේ ඔයකට අපිට තව examples ටිකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ තව ඒ වගේ වෙන ප්‍රශ්නයක්. මොකක් හරි product එකක design එකක් ගැන. poor design එක නිසා වෙච්ච number of defects ගන්න 180. wrong part dimensions නිසා number of defects ගන්න sorry not 180. 80ක් ප්‍රශ්න 80ක් වෙලා තියෙනවා. wrong part dimensions ත ප්‍රශ්න 16ක් වෙලා තියෙනවා. ඒකට ඒ ටික ඔක්කොම convert කරලා දෙන percentage එකට 64% of the problems have occurred because of poor design. උඩ මේක අපි මෙන්න මේ විදිහට chart එක plot කරලා දැන් මෙතන මේ තියෙන්නේ අර මේ කලින් තිබ්බවලු මේ number එකයි problems ටිකයි දාලා bar එක ඇඳලා විතරයි මෙතන මේ numbers ටික දෙනවා. අපිට මෙන්න මෙතනින් අර cumulative percentage එක දාලා ඇඳලා බලන්න පුළුවන් මෙන්න මේ curve එක මෙන්න මේ විදිහට අර වගේ ආවගේ මෙන්න මේ විදිහට curve එකක් තියෙන්නේ. මෙන්න මෙතන 64% of problems is because of this.
මේ විදිහට Pareto chart එක curve එක අපිට ඇඳලා බලන්න පුළුවන්. හරිද? ඒකට මෙතන cumulative percentage line එක ඇඳලා අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. හරි මෙතන මේක ඇඳලා නැහැ. ඉතින් ඊළඟ එකේ තියෙන එක කියලා. නෑ ඊළඟ එකේ තියෙන වෙනම ඒ වගේ තවත් example එකක් Pareto chart එකේ. මෙතන මේකේ බලන්න ඒ වගේ තම කොහොමද Pareto chart එක හඳුන්වන්න ඕනේ. හරිද? මෙතන බලන්න about 50% of problems have occurred because of logging problems. ඊට පස්සේ around 80% of problems have occurred because of system lockups. About 90% of problems, a little above 90% of problems have occurred because of system is too slow. About 99% වලට එනවා 90% of problems මේක මතක තියාගන්න මේ දෙක අතර difference එකයි එන්නේ 50% of problems මෙතන about 30% of problems have occurred because of system lockups. Say 60% of 10% of problems have occurred because of systems is too slow, and about 9% of problems have occurred because of system is too hard to use, and about 1% of problems have occurred because of reports are inaccurate. The වැඩිම percentage එක සිද්ධ වෙලා තියෙන logging problems නිසායි. ඒක බලන්න අපි මේ පැත්තට problems ටික mark කරන් යනවා bars ටික මේ පැත්තට cumulative percentage එක ලියාගෙන යනවා. හරිද? ඒක මෙතන ඉන්නේ 50% of problems, 30% of problems, 10% of problems, 9% of problems, 1% of problems. So 50% of problems තමයි වැඩිම area එක ප්‍රශ්න වෙලා තියෙනවා. ඒකට මේ logging problems කියන එක තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. තමයි කියන්නේ. මම හිතනවා ඒක වලට තේරෙනවා කියලා. නිකන් idea එක ගන්න දුර Pareto chart එක use කරලා මෙන්න මේ විදිහටයි අපි මේක පෙන්වන්නේ කියලා. හරිද? එතකොට අපි ඊළඟ tool එකට යමු. Flowcharts. Describe the steps in a process. Looking at the process, we can identify problem points. කොහේ කොහෙද ප්‍රශ්න ඉන්නේ කියලා අපිට identify කරගන්න පුළුවන් මේ flow chart එක use කරලා. මේ තියෙන එක example එක මොකක් හරි මම හිතන්නේ මේ bank එක service එක flow chart එකක් විදිහට දාලා level 1 2 3 කියලා තුනක් තියෙනවා. මොනවද මේ? මේ තියෙන level 1 එකේ තියෙන්නේ customer contact එක customer සිද්ධ කරන වැඩ ටික තමයි level 1 එකේ තියෙන්නේ. ඊට පස්සේ level 2 එකේ තියෙන customer එක direct contact තියෙන officers ලා කරන activities ටික. මේ තියෙන customer ඔන්න එනවා කියන එක ඒක level 1 එකේ. customer depart වෙනවා කියන එක level 2 එකේ. මේ තියෙන customer ගේ actions level 1 එකේ. 2 එකේ තියෙන්නේ customer එක්ක business එකේ service person interact කරන level එක. ඒකට warming greetly, direct customers to the waiting room, determine specifics, notifying customer paying the bill and customer bill එක settle කරන එක. ඒ ටික ඔක්කොම customer එක direct contact කරන වැඩ ටික. ඒක level 2 එක. level 3 එකේ තියෙන customer එක කිසිම contact එකක් නැතුව සිද්ධ වෙන ටික. මොනවා හරි process එක සිද්ධ වෙන එක. දැන් මෙතන customer කියලා ඒ specifications අනුව වෙන process එකේ එතනට මෙතන customer specification එක දෙනවා. මෙතන process එක සිද්ධ වෙද්දී customer එක්ක contact එකක් නැහැ. process එක වෙලා තමයි customer ළඟට ආයෙන්නේ. ඊපස්සේ preparing invoice එක prepare වෙන එක customer ගෙන් iShot එකෙන් එළිය වෙන්නේ. එයා නැති තැන වෙන්නේ. කොට ඒක වෙලා customer ළඟට invoice එක එනවා. දැන් ඔන්න ඔය විදිහට මේක නිකන් ඒක නිකන් මේ තියෙන හන්දේ මම මෙතන explain කරේ level 1 2 3 කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ විදිහට අපි මුළු process එකම ලියා ගන්නවා flow chart එකක් විදිහට. ඊට පස්සේ අපි බලනවා මොන තැන්වලද ප්‍රශ්න එන්නේ කියලා. හරි මෙතන මේ warming greet මෙහෙම friendly වෙන්නේ නැත්නම් customer එක්ක employee ප්‍රශ්නයක් වෙනවා. ඊපස්සේ waiting room එකට යන්න කියන එක politely කිව්වේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. specifications ටික හරියට අහගත්තේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. මේ විදිහට අපිට flow chart එක අපිට ඔක්කොම වෙන processes ටික ලියලා ප්‍රශ්න වෙන්න පුළුවන් තැන් මොනවද කියලා අපිට identify කරගන්න පුළුවන්. ඒක තමයි flow chart එකෙන් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ tool එක තමයි histograms. histogram එකේ වෙන්නේ
histogram එකේ ඉන්නේ a distribution showing the frequency of occurrences. අපි දැන් අර කලින්ම tally marks වලින් උත්තරේ වෙන වෙන පාර මාක් කරගන්නවා. ඒ වගේම එකක් තමයි මෙතන a frequency of occurrences අපිට identify කරගන්න පුළුවන් histogram එකෙන් helps to identify variations. This can obscure time difference among data sets. ඒ කියන්නේ අපි histogram එක මාක් කරද්දී ඒක over time වෙනවද මෙන්න මෙතන අපි ඒක දාන්නේ නැහැ. මෙතන අපි කියන්නේ පෙන්නන්නේ නැහැ. මෙතන අපි දානවා defects වල වෙන frequency එක 1 2 3 ඔහොම කිය. මෙතන මේ පැත්තේ තියෙන එක over time ද මොකද්ද? ඒ කියන්නේ in the sense මේ කාල පරාසයක් ඇතුලේ සිද්ධ වෙන දෙයක්ද කියලා එක අපි පෙන්නන්නේ නැහැ හරියට. මේක හන්ද මෙතන මොකද timing difference එක අපිට identify කරගන්න බැහැනේ histograms අඳිද්දී. හරිද? තියෙන මෙතන තියෙන frequency distributions ටික මෙතන තියෙන්නේ අර cumulative frequencies ටික. හරි අපිට ඒ හන්ද මේකෙන් identify කරගන්න බෑ මේක මොන කාලෙදීද සිද්ධ වුනේ කියන එක අපිට මේ histograms වල අඳුරගන්න බෑ. ඒක තමයි histograms වල තියෙන weakness එක. හරිද? එතකොට අපි මෙතන basically කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් හරි quality problem එකක් හරි වෙන frequency එක අපි ලියාගන්නයි use කරන histogram එක. ඒ විදිහට අපි histogram එකේ ඒ ප්‍රශ්න ටික frequency එක අනුව mark කරගෙන අපි ඒකේ pattern එකක් හොයා ගන්නවා. ඒකයි histogram එකෙන් අපි කරන්නේ. Higher eතකොට can be used when data is numerical and identify the shape of the distribution and the pattern එක අපි හොයාගන්න use කරනවා. And the data that we collect has to be numerical to analyze if a process can meet customer requirements. So variations තියෙනවද කියලා බලන්න. අපි use කරන්නේ මේ histogram එක. මම කියවන මොකක් හරි example එකක් වලට කිව්වා කියලා එක තැනකදී second video එකේදී දුකද TQM වල මම ඔයාලට කිව්වා මතකද මෙන්න මේ විදිහට මම දැනුත් කිව්වා ටාගට් ලෙවල් එක තියෙනවා variations ටික තියෙනවා ඒවල මේ මැද්දේ අපි මේ වෙච්ච විදිහ අපි plot කරගන්නවා process එක සිද්ධ වෙන විදිහ ඒකට ඒ අනුව අපි variations මොන විදිහට තියෙන කියලා බලන්න මොන කොච්චර variations තියෙනවද මෙන්න මෙහෙමද යන්නේ නැත්නම් මෙහෙමද යන්නේ නැත්නම් හරියටම වෙලා තියනවාද කියලා අපි හොයාගන්න variations හොයාගන්නත් අපිට පුළුවන් target level එකෙන් කොච්චර vary වෙලාද කියලා අපිට හොයාගන්න පුළුවන් මේ histograms use කරලා. අයි මම මේ histograms ගැන කතා කරලා normal distribution එක ගන්නේ. මොකද histogram වලින් අපිට මේ normal distribution curve එක හොයාගන්න පුළුවන් හන්දා. හරි ඒකට ඒක තමයි හොඳම ලොකුම use එක to see changes have occurred in process over time. එතකොට process එක සිද්ධ වෙගෙන යද්දි මොන changes වෙලා තියෙන්නේ කියලා අපිට identify කරගන්න පුළුවන්. ඒ කාලේ යන histogram එකකුයි දැන් in current times අඳින histograms use කරලා අපිට variations මොන විදිහටද වෙලා තියෙන්නේ changes කියන්නේ shape එකට මොන වගේ changes වෙලා තියෙන්නේ කියලා histogram එකේ shape එකට changes මොන වගේ වෙලා තියෙන්නේ කියලා අපිට identify කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒක මෙතන example එකක් දෙනවා. මේකේ histogram එකක්. හරි histogram එක use කරලා අපිට මෙතන normal distribution curve එක අඳින්න පුළුවන්. ඒතර මේ මෙතන වැඩිපුරම තියෙන තැන තමයි මේ peak එක එන්නේ දැන්. වැඩිපුරම තියෙන තැන මෙතෙන්ට ආවනම් මෙන්න මේ විදිහට යන්නේ normal curve. ඒ විදිහට අපිට identify කරගන්න පුළුවන් histograms use කරලා. හරිද? මේවා වෙන විදිහ ලොකුවට ඕනේ නැහැ නිකන් tools ටික දැනගන්න. basic idea එක ගන්න. ඊට පස්සේ ඊළඟ එක statistical process control charts. අපි මේක ගැන කතා කරනවා වැඩියෙන් ඉස්සරහට. A chart with time on the horizontal axis කියන්නේ මේ axis එකේ access to identify random and non-random variations. මොනවද මේ random variations කියලා අපි බලමු ඉස්සරහට. Can identify an accepted level of for a variable and set up and lower limits. අර මම කිව්වේ කලින් target level එකක් තියෙනවා. ඒකෙන් up and lower limits control limit එක set කරන්න පුළුවන් කියලා. අන්න මේ විදිහට අපිට මෙතනත් හඳලා ඊට පස්සේ මේ විදිහට variations වෙන විදිහ අපිට අඳින්න පුළුවන් control chart එක. මෙන්න මේ විදිහට උඩට යනවා කියන්නේ ඒක this is not a desirable variation. මේක තමයි අපි කියන්නේ non-random කියලා. හරිද? ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන්. Developed for attributes and variables මොනවද මේක අපි බලමු. ඒ lesson එක කතා කරද්දී. හරිද? ඔය ටික තමයි තියෙන්නේ 7QC tools වලට. ඊළඟට අපි කතා කරන්නේ affinity diagrams කියලා එකක් ගැන.
Activity diagrams කියන එක එන්නේ දැන් මේ quality control tools ගැන කතා කරද්දී දැන් එන්න tools එක එක જાති tools ඇවිල්ලා දැන් අලුතෙන් tools set එකක් ඇවිල්ලා තියෙනවා. activity diagrams, relational diagrams මොනවද කියලා. එතකොට මේ diagrams වලින් පළවෙනිටම අපි හදන මේ අලුතෙන් ආපු management and planning tools වලින් new management and planning tools set එකක් ඇවිල්ලා තියෙනවා. ඒ set එකෙන් අපි හදන පළවෙනිම diagram එක තමයි affinity diagrams කියලා කියන්නේ. මේ diagram එක ගොඩක් මේක අපි කියනවා මේක ගොඩක් abstract. ඒ කියන්නේ මේක නිකන් ලොකුවට details මුකුත් නැහැ. ගොඩක් qualitative ලොකු details ගොඩක් අපි මේක include කරන්නේ නැහැ. quantitative data අපි include කරන්නේ නැහැ. අපි මේක හදලා නිකන් idea එකක් ගන්නවා වෙන්න තියෙන එක ප්‍රශ්න සම්බන්ධයෙන්. හරිද? අපි මේක හදන්නේ basic idea එකක් ගන්න මේ production process එකේ සිද්ධ වෙන ප්‍රශ්න ගැන. හරිද? අපි කියලා බලමු හරියටම idea එක උඩට යන්න. Affinity diagrams. This is a tool that gathers large amounts of data, ideas and issues and organize them into groupings based on their natural relationships. අපි කියන්නේ data ගොඩක් හොයාගන්නවා. sources වලින් හොයාගෙන අපි ඒවා categorize කරන එකයි කරන්නේ. ඒක ඒ වගේ තියෙන common characteristics අනුව ඒවා categorize කරනවා. This is the first tool used from the 7 new management and planning tools and is comparatively more abstract compared to other tools. Other tools also have to be used to reap the best benefits from the outputs of this tool. එතකොට මේ tool එකේ එන outcomes ටික හරියටම use කරන්න නම් අපි මේ කතා කරන අනිත් tools ගැන අපි ඒවත් හදලා තියෙනවා. හැබැයි අපිට මෙතන අපේ මේකේ slides වල ඒවා අනිත් tools ගැන discuss කරලා නැහැ. අපි මේ affinity diagrams ගැන තමයි කතා කරන්නේ. The ideas will be grouped mostly by using a brainstorming process. ඔයාලා අපි මේ ideas ඔක්කොම හොයාගෙන ඒවා categorize කරන්නේ brainstorming process එකක් use කරලා method එක දීලා තියෙනවා state the issue to be examined. ඒක දැන් අපි කට් කරන්නේ කට්ටියම meeting එකකට ගෙන්නගෙන අපි කියන අපිට දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට එක්ක විසඳුම් නැත්තම් හේතු ඔයාලා කියන මොන හේතු නිසාද මේ ප්‍රශ්නේ අවිල්ල ඇත්ත කියලා ඔයාලා අපිට හේතු කියන්න කියලා හැමෝම brainstorming process එකක් විදිහට හැමෝම හේතු ටික ලියා ගන්නවා. ලියාගෙන ඊට පස්සේ කරන්නේ දැන් ඒවා jumbled ලා තියෙන කිසිම order එකක් නැහැ. ලියාගත්තන් පස්සේ කරන්නේ මේ ටික අපි එක එක විදිහට group කරනවා. මේවා money related problems, මේවා people related problems, මේවා equipment related problems ඔය විදිහට බෙදාගෙන අපි මොන ප්‍රශ්නද වෙලා තියෙන්නේ මේ quality control process එකේ කියලා අපි හොයා ගන්නවා. ඒක තමයි basic idea එක. දැන් method එක කියලා බලමු. State the issue to be examined in broad terms such as an open-ended question or statement. Generate and record ideas using post-it notes. Begin sticking them in a board with no particular order where no one can see them. හරිද? පස්සේ කාටවත් එක බෝඩ් එකක් අරගෙන දැන් අපි ඒකේ ඔය ඔක්කොම ප්‍රශ්න ටික අහලා arrange the notes in related groupings. හරි පස්සේ අපි මේ notes ටික අලවලා ඊට පස්සේ අපි ගන්න මේ ටික එක එක common characteristics අනුව අපි equipment related problems, money related, the people related ඒ විදිහට අපි group කරනවා, categorize කරනවා. Choose a word or phrase that captures the intent of each group. ඒ කියන්නේ ඒ category කරේ නමක් දෙන්න. දැන් හිතන්න people related problems තියෙනවා. Absenteeism, turnover, ඊට පස්සේ lack of motivation ඔය විදිහට තියෙනවා people related problems ටික. ඒ ටික අපි එක ගොඩකට හදලා අපි ඒක උඩින් ඒකට topic එකක් දාන එක ඒ category කරේ නමක් දෙනවා. මේ තියෙන්නේ HR problems කියලා. ඒ විදිහට ඒක තමයි මේ choose a word and phrase that captures the intent of each group කියලා කියන්නේ ඒක. Hi, because affinity diagrams are used. Why are we using this when we have a lot of ideas without any order? දැන් අපිට ideas ගොඩක් තියෙනවා. අපිට order එකක් හොයාගන්න ඕනේ. ඒ වගේ වෙලාවට තමයි අපි මේ affinity diagrams use කරන්නේ. When issues are too large to grasp, when group consensus is necessary. The group එකක කතා කරලා brainstorming process එකකින් කරාම ගොඩක් වෙලාවට group එකේ ඉන්න members ලගේ agreement එක අපිට හම්බ වෙනවා. ඒ හැම තමයි මේ affinity diagrams කියන අපි use කරලා මේ ටෙක්නික් එක යූස් කරලා අපි ප්‍රශ්න හොයාගන්නේ. ඒත් එක්කම සමහරවිට ප්‍රශ්න ගොඩක් ලොකුයි නම් ගොඩක් කම්ප්ලෙක්ස් එකක් නම් අපි දන්නේ මොනවද හේතු කියලා. ඒකට ඒවා ඔක්කොම අයිඩෙන්ටිෆයි කරගන්න එක එක මයින්ඩ්සෙට්ස් වල ඉන්න කට්ටිය අපි ගෙනලා එයාලාගෙන් අහනවා ඔයාලා හිතන්නේ මොනව නිසාද මේ ප්‍රශ්නේ වුනේ කියලා. හරිද? ඒක තමයි මේ affinity diagrams වල කරන්නේ. මම affinity diagrams ගැන තියෙන ඒ ස්ලයිඩ් එක තියෙන්නේ tools and techniques ගැන තියෙන ඒ කියන්නේ tools and techniques වල second slide එක තියෙන්නේ මම මේකේ පෙන්නන්නම් ඔයාලට
මොනවද විදිහට examples වගේක් තිබ්බා. ඔයාලට පෙන්නන්න මේක. මෙතන අපේ diagrams වල steps ටික දීලා තියෙනවා. so examples මෙතන මේ examples වගේ අපිට දීලා තියෙනවා. ඒ ටික arrange කරාම මේ ඉන්නේ එක එක විදිහට arrange කරලා දැන් මේ තියෙන ප්‍රශ්න ටික මෙතන මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික arrange කරලා ඊට පස්සේ මේ තියෙන categories ටිකක් time සම්බන්ධයෙන් time of the day of the week කියන එක. cost of credit and cost of books කියන එක cost කියන ප්‍රශ්නයට දෙනවා. quality ප්‍රශ්නයටද professor quality එක මොනවා වගේද difficulty level of the course ඔය වගේ ප්‍රශ්න එනවා. ඒක තමයි එතන තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ තව diagram එකක් මෙතන. අපිට ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න අපිට categorize කරලා ගන්න පුළුවන්. හරි මේ issues in implementing continuous process improvement කියලා තියෙනවා. Pressure for success, too busy to learn, competition versus cooperation, need to be creative, some people will never change, lack of trust in the process. ඔය විදිහට දැන් මෙතන මේ තියෙන ටික අපිට එක එක groups වලට බෙදා ගන්න පුළුවන්. People related problems මොනවාද? Time related problems මොනවාද? ඔය විදිහට දැන් unrealistic allotment of time කියන එකයි තව කොහේ time related too busy to learn මෙන්න මේ වගේ too busy to learn and time allotment unrealistic allotment of time මේවා අපිට time related problems කියලා identify කරගන්න පුළුවන්. ඒකට ඒ විදිහට time related problems කියලා ඒ යටතේ ඒ ටික ලියනවා. ඔය විදිහට අපි categorize කරගන්නවා. categorize කරගෙන ඒ ටික හදන්නයි තියෙන්නේ. දැන් මෙතන මේකත් ආයේ ඒකමයි දීලා තියෙන්නේ. මේ slide එකම repeat වෙලා තියෙන මෙතන. මේ කොහොම හරි ඒක තමයි කරන් දෙන්නේ. ඔයාලා නිකන් මේක අරගෙන බෙදලා බලන්න try එකක් දෙන්න. මම හිතනවා ඔයාලට මේකේ idea එක ආවා කියලා basically කරන්නේ මේ විදිහට scattered order එකක් නැතුව ගොඩක් ideas තියෙනවා. අපි ideas ටික එක categories වලට බෙදනවා. හරි එතකොට මෙතන ඔයාලට දැන් තේරෙනවා මේක කරා කියලා අපිට ලොකු idea එකක් මේ ප්‍රශ්නේ ගැන ලොකු idea එකක් අපිට එන්නේ නැහැ. අපිට එන්නේ mainly මොනවා නිසාද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියන එක ගැන basic idea එකක් විතරයි මේ Affinity diagram එකෙන් එන්නේ. ඒකේ key පාරක් සිද්ධ වෙලාද statistically මොන විදිහටද තියෙන්නේ variations මොන වගේද frequency එක මොකද්ද profit එකට වෙන impact එක මොකද්ද ඔන්න වගේ කිසිම දෙයක් ගැන මෙතන idea එකක් එන්නේ නැහැ. නිකන් තියෙන ප්‍රශ්න ටික categorize කරලායි තියෙන්නේ. ඒකයි මේක abstract කියලා කිව්වේ. මේකෙන් කෙලින්ම මේ Affinity diagram එක විතරක් use කළා අපිට අවශ්‍ය වෙන ඔක්කොම data හොයාගන්න බෑ. මේක තව relational diagrams ඔක්කොම කියලා තියෙනවා. ඒව බලලා අපිට ඒවත් use කරලා මේ දීලා තියෙන ප්‍රශ්න ටික මේ ideas ටික මේ ඔක්කොම ටික arrange කරලා හදාගන්න වෙනවා. හරි ඒකට ඒව ටික මම හිතන අප්ලෝඩ් කරලා දෙනවා drive එකේ reading එකක් slides වල තිබ්බ සර්ගේ. ඒ reading එකේ මේ ඔක්කොම techniques ගැන මෙතනින් එහාට දෙනවා. Affinity diagram එකෙන් එහාට තියෙන එක tech tools and techniques ගැන තියෙනවා description එකක්. ඔයාලට වෙලාවක් තිබ්බොත් කියවලා බලන්න ඔයාලට තව හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි. හරි මම මෙතන ඒවා explain කරන්නේ නැහැ. මොකද අපිට slides වල ඒවා explain කරලා නැති නිසා. හරිද? ඔය ටික තමයි Affinity diagram එකේ තියෙන්නේ. ඊළඟට කතා කරන අපි අන්තිමම tool එක nominal group technique. ඒකට group මෙතනදී කලාවේ groups විදිහට බෙදලා අපි කොහොමද solutions හොයාගන්නේ ප්‍රශ්න වලට සහ එක හේතු හොයාගන්නේ කොහොමද ප්‍රශ්න වලට කියලා. හරිද? number these are designed to promote group participation in decision making process. Decision making එකට group එකක participation එක ගන්න තමයි nominal group technique එක use කරන්නේ. Used by small groups to reach consensus, to find solutions, to align priorities and to make sure there is a equitable staff participation. අපි මෙතන basically කරන්නේ ඉන්න staff එකේ participation එක ගන්න for decision making process. That means to solve problems. මොන හරි එක issue එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට අපි decision එකක් ගත්තා. ඒක හැමෝගෙම agreement එක ගන්න. ඊට පස්සේ priorities ටික staff members ලාට assign කරන්න ඕන ඔය වගේ දේවල් වලට අපි මේ ටෙක්නික් එක යූස් කරනවා. බේසිකලි මෙතන තියෙන්නේ මොකද්ද? group කට්ටිය ටීම් එකක් විදිහට හැදලා වැඩ කරන එක තමයි මෙතන කියලා තියෙන්නේ. A moderator will present the problem or the issue at hand and the group members will present their ideas and these will be
ප්‍රයොරිටයිස්. ඒකට අර කලින් අපි කතා කරලා දැන් අපි ඩයග්‍රෑම් එකෙත් මොකක් හරි ප්‍රශ්නයක් ගැන කියනවා. දැන් හැමෝම තමන්ගේ අයිඩියාස් ටික දෙනවා. ඒකට එඩිට් කැටගරයිස් කරනවා කියලා. ඒ වගේම එකක් මෙතනත් වෙනවා. මොඩරේටර් කෙනෙක් ඉන්නවා. එයා මොකක් හරි ප්‍රශ්නයක් ගැන කියනවා. ඒකට ගෲප් එකේ ඉන්න ඔක්කොම මෙම්බර්ස් ටික අයිඩියාස් දෙනවා. හරිද? ඒකට මෙතන දැන් ඒක තමයි බේසිකලි සිද්ධ වෙන්නේ. ඒක මෙතන ස්ටෙප්ස් ටික දීලා තියෙනවා nominal group technique එකේ. මේ room preparation කියන්නේ preparing the setting for this meeting or this group technique. හරිද? room preparation කියන්නේ ඒ අවශ්‍ය environment එක හදනවා. second step එක silent idea generation. දැන් ඊට පස්සේ moderator ඇවිල්ලා කියනවා මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඔයාලගේ ideas දෙන්න කියලා. ඒකට හැමෝටම වෙලාවක් හම්බ වෙනවා. ඒ වෙලාවට එයාලා කල්පනා කරලා ideas තමන්ගේ ideas generate කරලා ඒවා ලියා ගන්නවා. allowing adequate time for thinking, promote social facilitation. ඒ කියන්නේ අනිත් අය වැඩ කරනවා දැක්කම මටත් වැඩ කරන්න හිතෙනවා. මට මේක ගැන පොඩ්ඩක් මහන්සිලා වැඩ කරන්න හිතෙනවා. ඒකට තමයි social facilitation කියන්නේ. avoid interruptions in the silent. කිසිම කවුරුත් ඇවිල්ලා අපිට කියන්නේ දැන් හිතන අපිට idea එකක් කියනවා. ඔයාලගේ ideas ඉතලා ඊළඟ දවසේ ඉලා කියනවා. ඒකට ඒ දවස් ඇතුළත යාලට ඒ ideas ටික හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද යාලා තමන්ගේ අනිත් responsibilities ටික ඉටු කරන්න ඕනේ. ඒ හැම තමයි එක තැනකට ගෙන්නලා silent time එකක් දීලා මේක තමයි ප්‍රශ්න වලගේ ideas කියන්නේ කියලා යාලට දෙනවා 30 minutes හරි 1 hour හරි දෙනවා හිතන්න. ඒ ඇතුලේ කිසිම interruption එකක් නැහැ. තමන්ගේ අනිත් responsibilities ගැන යා හිතන්න ඕනේ නැහැ. එතනදී ඇවිල්ලා අර දෙන්න ප්‍රශ්නෙට ideas හිතන එකයි කරන්නේ. So it takes a problem centered focus. ඒ කියන්නේ problem එකක් තියෙනවා ඒකට solutions හොයන එකයි කරන්නේ. so round robin recording කියන්නේ ඒ වෙලාවදී කරන්නේ හැමෝම ඉන්න group එකේ ඉන්න ඔක්කොම members හැමෝටම වෙලාවක් හම්බ වෙනවා. ඒ වෙලාව ඇතුළත තමන්ගේ idea එක කියන්න ඕනේ අනිත් හැමෝටම ඇහෙන්න. හරි ඒකයි මෙතනදී කරන්නේ. round robin කියන්නේ ඒකයි. රවුම කියන්නේ in a රවුමක් විදිහට හැමෝම තමන්ගේ ideas ටික තමන්ගේ turn එක ආවම කියාගෙන යනවා. promote equal participation. ඒක හැමෝටම තමන්ගේ idea එක කියන අවස්ථාවක් හම්බ කාවත් අපි we won't leave anyone behind. ඊළඟ increase problem mindedness and the ability to deal with a large number of ideas. ඒක දැන් මේ විදිහට round robin session එකේදී වෙන්නේ හැමෝම තමන්ගේ ideas ටික කියනවා. ඒකට ගොඩක් ideas ගොඩක් එකතු වෙනවා. ඒ වගේ වෙලාවකදී හැමෝටම බලා ගන්න කොච්චර ideas ගොඩක් තියනවද? ඊට පස්සේ මේ තමන්ගේ focus එක මෙයා problem එකට focus එක දෙන්න විදිහ ඔය වගේ දේවල් අපිට improve කරගන්න පුළුවන් මේ round robin session එකෙන්. So separate ideas from the person. එක පුද්ගලයන්ගෙන් එක ideas එනවා. So allow tolerance for conflicting ideas. Then මේ වගේ round robin session එකේදී we are not going to interrupt anyone and fight back with anyone who can දැන් මම හිතන්නේ මගේ මොකක් හරි idea එකක් තියෙනවා. I don't agree with the idea that you are going to tell. ඒකට මම ඔයත් එක්ක මම කියනවා නැහැ. ඔයා idea එක කියද්දි මම නැගිටලා කියනවා නැහැ ඔයාගේ idea එක වැඩි I don't agree with you කියලා. මම එහෙම කියන්නේ නැහැ in this round robin session. Even though I do not agree with you, I still listen to what you have to say. හරිද? tolerance එක we allow tolerance. අපි අනිත් එක්කලා එයාගේ idea එක කියද්දි අපි ඉවසන් අහන් ඉන්නවා. හරිද? ඊට encourage hitchhiking. මෙන්න මේක ප්‍රශ්නයක් වෙනත් පුළුවන් හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. එකක් ඔයා idea එක කියද්දි ඔයාගේ idea එක මම හිතනවා මෙයාගේ කියන විදිහට view එකක් තියෙනවා මේකෙත් ඇත්තක් තියෙනවා කියලා මම කල්පනා කරනවා. කල්පනා කළා මම මගේ idea එක improve කරගන්න පුළුවන්. හැබැයි නරක පැත්ත මොකද්ද? මම ඔයා කියන idea එක මමත් අරගෙන මම කියනවා මම මගේ වෙනම idea එකක් වෙන පුළුවන් තියෙන්නේ නැත්තේ. ඒකයි මම හිතනවා my idea is not good enough compared to your idea. So I am going to say this person's idea is good. That is the idea that I also got. කියලා I imitate it. ඒ වගේ එකක්. හරි ඊට පස්සේ provide written record. මේකේ හොඳ දෙයක් තමයි මේකේ we are going to write all our ideas down so we have a written record of it. The serial discussion of ideas. ඊට පස්සේ අපි කරන්නේ ඔක්කොම දැන් ideas ටික හැමෝම round robin session එකේ කියනවා. No one is going to disagree with anyone in the round robin session, but later ideas ටික ඔක්කොම කියලා ඉවරනයින් පස්සේ we are going to discuss each and every idea. හරි හැම idea එකම එකකට වැඩි focus එකක්වත් අනිත් එකට අඩු focus එකක්වත් දෙන්න නැත්නම් හැම එකටම එකම focus එක දීලා we are going to discuss each and every idea. ඒක තමයි serial discussion of ideas කියන්නේ. Avoid undue focus on one idea, provide opportunity for clarification. So then round robin session එකේ අපිට ආවන එක ප්‍රශ්න අපි ඒව අහන්නේ මෙන්න මේ serial discussion කියන stage එකේ තමයි අපි මේ ප්‍රශ්න ටික අහලා clarify කරගෙන ඊට පස්සේ හොඳ නැහැ කියලා හිතන ideas ටික eliminate කරලා ඒවා කරලා we come up with a new set of අර list එකේ ideas list එකේ we are going to shortlist. Okay, basically we are going to discuss here first ඊට පස්සේ vote එකක් කරගෙන තමයි we are going to shortlist. Okay,
The outline arguments and agreements over ideas, record difference of opinion without undue augmentation. Undue augmentation කියන්නේ අපි කාගෙන්වත් idea එක එයාලගේ thinking එක ගැන අහන්න නැතුව we are not going to augment ideas saying මේ දෙක these two look same කියලා අපි එක එක idea එකක් කරන්නේ නැහැ without asking those two people who gave those two ideas. එයාලගෙන් අහලා එයාලගේ thinking එක අහලා ඒ දෙක වෙනස් thinkings එකක් නම් ඒ ideas එක වෙනම තියෙනවා. ඒ වගේ එකක්. හරිද? ඊට පස්සේ round robin session එකේ ideas ටික කිව්වා. ඊට පස්සේ ඔක්කොම ideas ගැන discuss කරා. ඊට පස්සේ preliminary vote. ඊට පස්සේ මේ හැම idea එකකටම අපි vote කරන්න පටන් ගන්නවා. ඒක rating approach එකක් වෙන්න පුළුවන්, ranking approach එකක් වෙන්න පුළුවන්, dot distribution කියලා තව එකක් තියෙනවා. එහෙම එකක් වෙන්න පුළුවන්. ඒ විදිහට අපි ideas ටික vote කරනවා. vote කරලා ඊට පස්සේ ඒ vote එකෙන් අපි ideas ටික shortlist කරගන්නවා. ඒ shortlist කරගත්තු ideas ගැන අපි ආයෙ discuss කරනවා. ඇයි මේ ටික select උනේ? කියන එක අපි ආයෙ discuss කරනවා. ඇයි අර ටික select උනේ නැත්තේ? select වෙච්ච නැති ටික කියන්නේ votes අඩුවෙන් ආපු ඒවා ඇයි votes අඩුවෙන් ආවේ? votes වැඩියෙන් ආපු ඒවා ඇයි votes වැඩියෙන් ආවේ කියලා අපි discuss කරනවා. පස්සේ ඒ shortlisted ideas ටිකෙන් ආයෙත් final vote එකක් තියලා top ideas ටික හොයාගන්නවා. ඕක තමයි මේ nominal group technique එකේ වෙන්නේ. ඒකට මේ technique එක ඕන college related problem එකකට උනත් වෙනම problem එකකට උනත් ඕනම જાතියේ වැඩකට අපිට මේ nominal group technique එක use කරන්න පුළුවන් to find solutions or to get everyone's agreement on some kind of an idea. හැබැයි ඔගේ ගොඩක් දේවල් වලට මේ nominal group technique එක use කරන්න පුළුවන් එකම දෙයක්කට කියලා එකට මේ use වෙන්නේ. හරිද? ඊට change team assignment කියලා කියන්නේ ask one participant to present an issue, assign change leaders. ඒ කියන්නේ දැන් change සමහරට organizational change කියලා එකක් අපි දැන් කතා කරන්නේ OB වල. ඒකට ඒ වගේ වලට change teams assign කරද්දී මේ nominal group technique එකම අපිට use කරන්න පුළුවන්. එතකොට යාලා change leader කෙනෙක් appoint කරගෙන මේ nominal group technique එකම use කරලා change business එක ඇතුලේ change culture එක processes මොනවා හරි change කරන්න තියෙන ඒවා change කරන විදිහ discuss කරන්න පුළුවන් මේ nominal group technique එක මෙයාලා use කරලා. change එක gain එක කොහොමද? resistance අපි කොහොමද handle කරන්නේ? ඔය වගේ ගොඩක් දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන් මේ nominal group technique එක use කරලා even in these change team assignments. Okay, so go through sections as a team and generate solutions, vote on solutions to identify top ideas. change gain විදිහ ගැන අපිට මේ විදිහටම nominal group technique එක use කරලා identify කරගන්න පුළුවන්. ඔය ටික තමයි මේ lesson එකේ තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ලොකු දෙයක් ඇත්තෙම නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ මගේ note එකේ පොඩ්ඩක් has it been cut? Okay, no. Note is there. Note is visible. No problem then. So you can read this note and understand what it means. And I gave you the basic idea of everything. Affinity technique එක කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. ඒ කියන්නේ ideas ඔක්කොම ටික අරගෙන ඒවා categorize කරන groups වලට. ඊට පස්සේ nominal group technique එකත් කරන්නේ ඒ වගේම හැමෝම එකතු වෙලා තමන්ගේ ideas අරගෙන ඊට පස්සේ හොඳම ideas වලට vote එක දීලා top ideas හොයාගන්නවා. ඊට අමතරව තව we talked a lot of tools. ඒ ටික ගැන කියවලා තව හොඳ understanding එකක් ගන්න මම basic idea එක මේ ඔක්කොම ගැන ඔයාලට දුන්නා මේ වීඩියෝ එකේ. හරිද? ඒක මෙතන මම දාලා නැහැ තව එකක්. nominal group technique. එතකොට අපි affinity groups යටතේ අපි කතා කරා method used in affinity groups. ඊට පස්සේ we talked about when affinity groups are used and examples ටිකක් තියෙනවා in the slide. You can go through them and I understand more. And nominal group techniques alat we talked about what it is and we talked about the steps. We talked about how it is used in change group assignments. The groups that we appoint to make change in the organization. Hari ඔය ගැන තමයි අපි basically කතා කරේ මේ lesson එකේ. Quality function deployment, Six Sigma, QC tools, affinity diagrams and nominal group technique. ඒ හැම එකේම පොඩි දේවල් තිබ්බ that we have to understand
Etika we understood, and there are few topics that we will be discussing later in TQM, in this TQM subject, that is Six Sigma and SPC. So I didn't focus a lot on those two. And if again I gave you the brief idea, so a idea I go with you, I can read the note, then you will understand this very easily, because this is purely theory. There's nothing for you to understand. අර ලොකුවට උඩ දාගෙන තේරුම් ගන්න දෙයක්, කල්පනා කර කර තේරුම් ගන්න දෙයක් නැහැ මේකේ. I hope you understood this discussion.